බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. හොඳයි. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරද්දී මම කැමතියි මේක ධර්ම දේශනාවකට එහා ගිහිල්ලා මේක ධර්ම සාකච්ඡාවක් විදිහටම වෙනවා නම් එහෙනම් ඔබ සියලු දෙනාම මේ ධර්ම දේශනාව සමග එකතු වෙනවා නම් මම කැමතියි. මොකද මේ බුද්ධ ශාසනයේ බුදුහාඳුරන්ගේ කාලෙත් කවුරුවත් ආවේ නැහැ මට නිවන් දකින්න ඕනි කියලා අහගෙන. කවුරුවත් ආවේ නැහැ මට සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය එහෙම හොයාගෙන ආපු අය බොහොම සීමිතයි ඉන්නේ හිටියේ. ඒ බුදු පියාණන් වහන්සේ කාලෙත් මොකද්ද තිබුණේ? අර Tamanට ගැටලුවක් තිබ්බා, හිතේ ගැටලුවක් තිබ්බා. ඒ ගැටලුව ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරාන් පස්සේ යම්කිසි අවබෝධයකටපත් වුණා ධර්ම සාකච්ඡාවක් තුළින්. ඊට පස්සේ අපි ඒ අවබෝධයට නමක් දුන්නා. ඒ නම මොකක් වුණත් කමන්නේ. ඒ හින්දා මම පොඩි කාරණා ටිකක් ඉස්සෙල්ලා කියන්නම්. හැබැයි මම කැමතියි ඇත්තටම වඩා සාර්ථක වෙන්නේ ওই පැත්තෙනුත් මේකට එකතු පහදලා ඔබට තියෙන හිතේ තියෙන ගැටලු ටික ඉදිරිපත් කරලා අන්න ඒවට විසඳුම් අරගෙන එහෙම ඉස්සරහට යනවා. මොකද කරන්නේ එහෙනම් අපි ওই පැත්තෙන් ගැටලු වලින් පටන් ගමුද? එහෙම නැත්නම් මේ පැත්තෙන් පොඩි දේශනාවක් තියලා අපි ඒ අනුව කරගෙන යන්න. කොහොමද කැමති? ඔබට කැමති විදිහකට දෙකෙන් කැමති ඕන විදිහකට කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මූලික කාරණා ටිකක් කියලා ඉන්නම්. හොඳට තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. අපි හුඟක් වෙලාවට මේවා බොහෝ දේවල් කරන්නේ අපි සම්ප්‍රදායික විදිහට මේ සම්ප්‍රදායට අනුකූලව. ඉතින් අර කාලයක් තිස්සේ මේ සම්ප්‍රදායන් මේ විදිහට කරගෙන යද්දී ඒවා හුදෙක් සම්ප්‍රදායන් බවටම පත් වෙනවා. එතකොට මේ සම්ප්‍රදායන් බවට පත් වෙලා ඒකේ අර තියෙන යටිපෙළේ අරුත් ටික අපිට නැතු යනවා. ඉතින් මේ ධර්ම දේශනාව වලටත් අද හුඟක් වෙලා තියෙන්නේ ඒ කාරණේ. ධර්ම දේශනාවක් හුඟක් වෙලාවට අපි පවත්වන්නේ යම්කිසි අවබෝධයකටපත් වෙන්න. පුළුවන් තරම් සරල විදිහට අපි මේ කාරණේ තෝරගනිමු. හරි. ඉස්ලාම දැන් අපි මේ පංචකාම ආස්වාද වැඩපිළිවෙලේ අපි මේ එදිනෙදා කරන කටයුතු වල අපි යෙදිලා හිටියා. හරි. ඔබ වගේම තමයි මමත් අවුරුදු ගාණක් 30 ගාණක් ගිහි ජීවිතය ගත කළා. ඔය සම්මතයේ ඔය තියෙන රාජකාරී ඔක්කොම කටයුතු කළා. එක එක රටවලටත් ගිහිල්ලා අන්තිමේදී යමක් හෙව්වා මුළු ජීවිත කාලෙම පුරාම. මුළු ජීවිත කාලය පුරාම පොඩි කාලේ ඉඳන් හෙව්වා යමක් එක එක ක්‍රම වලට හෙව්වා. ඔබත් හොයලා ඇති. තාමත් හොයනවා ඇති. අපි මුළු ජීවිත කාලෙම යමක් හොයනවා. බොහෝම කිහිප දෙනෙකුට විතරයි අපි මේ ජීවිත කාලේදී හොයන යම හම්බෙන්නේ. අපි මේ භෞතික විදියට දේවල් එක් රැස් කරගෙන ගොඩ ගහගෙන ඒවා ඔස්සේ අපි මේ හොයන දේ ලැබෙයි කියලා අපි බලාපොරොත්තුෙන් සිටියට අපිට ඇත්තටම
ආයි අවුරුදු 20ක් 30ක් 15ක් මේ තියෙන මේ රටාව ඔස්සේ දුවගෙන ගිහිල්ලා ආයිත් අපිට හිතට දැනෙනවා මොකක් හරි අඩුවක් මොකක් හරි නොවෙච්ච දෙයක් තියෙනවා මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මේ වැඩ පිළිවෙල. ඉතින් මේ අඩුපාඩුව අපිට හොයාගන්න බෑ. අපිට හොයාගන්න අවකාශය සැලසෙන්නේ නැහැ. හැබැයි අද මම මේ ධර්ම දේශනාවේදී පුළුවන් තරම් ඔබට උත්සාහ කරන්නම් ඒ අඩුපාඩුව ඔබට හොයලා දෙන්න. හැබැයි ඔබේ පැත්තෙන් ඒක විවෘත වුණොත් තමයි ඒක ඔබට තෝරලා දෙන්න පුළුවන්. මොකද එක පැත්තකින් මේක තෝරලා දෙන්න බැරි හින්දා. හරි. හොඳයි ඉතින් අපි මේ විදිහට මේ පොඩි කාලේ ඉඳන් නොයෙකුත් ආකාරයෙන් වැඩ කටයුතු කරලා රාජකාරී කරලා ගෙවල් හදලා යාන වාහන අරගෙන විවාහ වෙලා නොයෙකුත් ආකාරයෙන් විනෝදචාරිකා ගිහිල්ලා රටවල් වලටත් ගිහිල්ලා තවත් නොයෙකුත් ආකාරයෙන් අපි මේ දේවල් ටිකක් කරලා අපි යමක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔක්කොම කරලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ? මේ ඔක්කොම දේවල් කරලා යම් කිසි ආකාරයක සතුටක් සැනසුමක් නේද බලාපොරොත්තු වෙන්නේ. යම් කිසි ආකාරයක සතුටක් සැනසුමක් ආශාවාදයක් තමයි අපි මේ සියලුම දේවල් කරලා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබට දැනට තේරෙලා ඇති දැන් මේක ලැබෙනවා. හැබැයි ලැබෙනවා වගේම යම්කිසි අඩුපාඩුවකොත් ඒ අතරම හිර වෙලා තියෙනවා. හරි. හොඳයි. දැන් අපි මේ කාරණේ පොඩ්ඩක් තෝරගෙන යමු. ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකේ තියෙන ගැටලුව? මේකේ තියෙන ගැටලුව මොකද්ද කියන තැනට එන්න කලින් දැන් අපි මේ ඔක්කොම දේවල් ටික රැස් කරගන්නේ මේ ඔක්කොම දේවල් ටික ලං කරගන්නේ අන්න අපි ආශාවයෙන් පිනවා ගන්නවා කියන කාරණේ මත පිහිටලා. හරි. මම ඔබට එක උපමාවක් කියන්නම්. ඒ උපමාව තුළින් අපිට තේරෙයි ඇත්තටම මේ ආශාවදයේ අපි මේ හොයන ආශාවදයේ හොයාගෙන අපි මේ නොයෙකුත් ආකාරයේ භෞතික දේවල් ලං කර ගන්නවා. ඒ ලං කරගත්තට අපි බලාපොරොත්තු වෙන තෘප්තිමත් භාවය අපිට ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියලා මම මේ උපමාවක් කියන්න. මේ උපමාව ඔබ තෝරගන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ උපමාව මත ඔබ පිහිටා සිටින්න එපා. මේ උපමාවට එහා පිටිපස්සෙන් තියෙන කාරණේ ඔබ තෝරගන්න උත්සාහ කරන්න. අපි මේ කාරණයක් කියන්න විතරයි මේ උපමාව පාවිච්චි කරන්නේ. හොඳයි මම එක්තරා උපමාවකින් මම මේක පටන් ගන්නම්. හිතන්න ඔබගේ දැස තද රෙදිපටියකින් ගැට ගන්නවා. ඔබට බාහිරේ වෙන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ. හොඳට රෙදිපටියකින් ගැට ගන්නවා. මෙහෙම ගැට ගහලා ඊට පස්සේ ඔබගේ දකුණු අත පැත්තට ගේනවා ඔබගේ මේ ලෝකේ ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා. ඔබගේ ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මේ ලෝකේ ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා ගේනවා ඔබේ දකුණු අත පැත්තට. ඔබේ වම් අත පැත්තට ගේනවා ඔබ මේ ලෝකේ දකින්න අකමැති, අප්‍රිය, අප්‍රසන්න පුද්ගලයා. හරිද? දැන් අපේ දැස් වහලා තියෙන හින්දා අපිට දකුණු අත පැත්තේ ඉන්න කවුද කියලා දන්නෙත් නැහැ. වම් අත පැත්තේ කවුද ඉන්නේ කවුද කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ මේ දෙන්නගේම අත් වලට එකම જાතිය රෙදි වලින් මහපු අත්මේස් දෙකක් දානවා. ඉතින් එකම જાතිය රෙදි වලින් මහපු අත්මේස් දෙකක් දාලා දෙන්නටම කියන අපේ ඔළුවයි මූණයි හිමීට සම්බාහනය කරන්න කියලා. හරිද? දැන් මේ ඔළුවයි මූණ හිමීට මෙහෙම අත ගන්නකොට අපිට ඒ ස්පර්ශයන් දෙකේ වෙනසක් හොයාගන්න පුළුවන්ද? පුළුවන්ද ස්පර්ශයන් දෙකේ? ඇත්තටම බෑ නේද? ඇයි? අපේ දැසුත් වහලා අර දෙන්නම දාලා තියෙන එකම જાතියේ අත්මේස් දෙකක්. හරිද? අපිට ඒක හොයාගන්න බෑ. හරිද? ඊට පස්සේ ඔන්න මේ දෙන්නට දෙපැත්තට යන්න කියලා ඔන්න අපේ දැස් අරිනවා. රෙදිපටිය ගලවලා දානවා. රෙදිපටිය ගලවලා දාලා අපි මේ ලෝකේ අර වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා එන්න කියනවා. වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයාට එන්න කියලා නැවතත් අර විදිහටම අපේ ඔළුවයි මූණයි හිමීට සම්බාහනය කරන්න කියනවා. එතකොට මොනවා වෙයිද? දැන් කලින්ට වඩා අර සුවය, සැනසෙල්ල, ආශාවාදේ වැඩි වේද අඩු වේද? දැන් මේ පුද්ගලයා දැක්ක ගම මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. හරි. ඔන්න එහෙම කතා කරලා ඉන්නේ නැත්නම් කතා කරේ නැත්නම් මේ පැත්තේ මේ හරියට කාරණේ කියවෙන්නේත් නැහැ. ඔබට තේරෙනවද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ මේ කියන කාරණේ. හරිද? දැන් එතකොට මොකද වෙන්නේ? දැන් එක පැත්තකින් දැන් මේ අර මේ තමන් මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රිය කරන පුද්ගලයා ඇවිල්ලා මේ විදිහට තමන්ගේ ඔළුවයි මුණයි මෙහෙම අත ගන්නකොට අපිට කලින්ට වඩා මා ආශාවාදයේ සුවයක් දැනෙනවා. හරිද? ඊළඟට එයාට පොඩ්ඩක් එහාට යන්න කියලා අපි මේ ලෝකේ අකමැති, අප්‍රිය, අප්‍රසන්න පුද්ගලයාට ඇවිල්ලා අපේ ඔළුවයි මුණයි අත ගන්න කියනවා. දැන් මොනවා වේද?
මොකක් වෙයිද? හා? දැන් අපි මෙයයි පුද්ගලයා ළඟටවත් එන්න දෙනවද අඩුම ගානේ? ළඟටවත් එන්න දෙන්නේ නැහැ නේද? හරි. දැන් හොඳට මම මේ කියන කතාව හොඳට ඔන්න ගැඹුරින් තෝරගන්න. එතකොට මේ අවස්ථා දෙකේදීම අපේ ඇඟේ ගෑවුනේ මොකද්ද? දැන් මේ දෙන්නම එකම જાතිය අත්මේස් දෙකක් දාලා තියෙනවා කියලා මං කිව්වා. අවස්ථා දෙකේදීම අන්න අපේ ඇඟපොයේ ගෑවිච්ච ස්පර්ශයේ වෙනසක් තිබ්බද ඇත්තටම? වෙනසක් තිබුණේ නැහැ නේද? එතකොට එක වෙලාවකට මහා ආස්වාදය සුවය සොම්නසක් දැනුණා, අනිත් වෙලාවට මහා පිළිකුලක් දැනුණා. හරිද? එතකොට මේ පිළිකුල ගෙනල්ලා දුන්නේ, මේ ආස්වාද සුවය ගෙනල්ලා දුන්නේ අර බාහිර තිබ්බ වස්තුවක්ද? බාහිර තිබ්බ වස්තුවක් නෙමෙයි නේද? අන්න මේ කාරණේ ඔබ තෝරගන්න. ඔබ මේ කාරණේ නොතෝරගෙන ඔබ මුළු ජීවිත කාලයක් පුරා මේක හෙව්වා. මේ ඔබ මුළු ජීවිත කාලයක් පුරා හොයපු එක තමයි මම මේ කියන්නේ. හරිද? මුළු ජීවිත කාලයක් පුරාම ඔබ හෙව්වා. තවත් හොයයි. මැරෙන මොහොත දක්වාම මේක හොයයි. දැන් බලන්න මේක සාපේක්ෂයි නේද? එකම ස්පර්ශය දැනුනේ. හැබැයි එක වෙලාවකදී මහා සුවය සොම්නසක් දැනුණා, අනිත් වෙලාවෙදී මොකද? මහා පිළිකුලක් දැනුණා. හොඳට බලන්න එතකොට. හරිද? අපි දැන් තවත් ওই කාරණා දෙක තුනක් අරගෙන බැලුවත් ඕකත් ඔහොමම තමයි. දැන් එකම සින්දුව ඇහෙනකොට කෙනෙකුට මොකක්ද ඇති වෙන්නේ? අපි හිතමු දැන් පරණ තාලේ සින්දුවක් අමරදේව මහත්තයාගේ සින්දුවක් යනවා කියලා. දැන් අමරදේව මහත්තයාගේ සින්දුවක් යනකොට හරිද? දැන් කට්ටියකට මොකද වෙන්නේ? හරිම ආශාවද. දැන් කට්ටියකට අයියෝ. දැන් ඊට පස්සේ නැත්නම් අපේ අර බටහිර තියෙන ගායකයෙක්ගේ හොඳ රොක් සින්දුවක් යනකොට කට්ටියකට හරිම ආශාවද. කට්ටියකට දැන් ඔය බාහිර තියෙන සින්දුවේ ආස්වාදයක් තිබුණා නම් එක එක්කිනාට මොකද්ද වෙනස් වෙන්න පුළුවන් දෙයක් බෑ නේද? එතකොට මේ ගොඩනැගිච්ච ආස්වාදයේ සුවේ සොන්නස අර එක එක්කිනාට සාපේක්ෂයි නේද? කෙනාට පැහැදිලිද? මම මේ කියන කාරණේ තෝරගන්න. හරිද? එතකොට දැන් ඔය විදියට ගත්තා මේ හැම කාරණයක් තුලදීම අපිට පේනවා මෙන්න මේ ගොඩනැගෙන මේ ආස්වාදයේ සුවේ සොම්නස අර බාහිර එකක තිබ්බ එකක් නෙමෙයි. මොකද්ද? මේ සිත තුලම ගොඩනැගිච්ච එකක් කියලා. අපි එතකොට මේක බාහිරින් කොච්චර බලාපොරොත්තු වුණත් මොකද වෙන්නේ? ලැබෙන්න විදිහක් නැහැ. මොකද මේක සිත තුල ගොඩනැගෙන එකක් හැම මොහොතකදීම. ඒක සාපේක්ෂයි. ඒ මොහොතට සාපේක්ෂයි. ඒ පුද්ගලයාට සාපේක්ෂයි. හැම වෙලාවෙම. තව පොඩි උදාහරණයක් ගමුකෝ. හිතන්නකෝ දැන් අපි රෙස්ටෝරන්ට් එකකට ගියා කියලා මොන හරි අපි දැන් ගෙදර හැමදාම කෑම කනවා. ඊට පස්සේ අපි වෙනසකටත් එක්ක කියලා රෙස්ටෝරන්ට් එකකට ගියා කියලා හිතන්නකෝ. දැන් රෙස්ටෝරන්ට් එකට ගිහලා අපි කන්න කැමතිම කෑම જાතියක් ඕඩර් කරනවා. හරිද? අපි ජීවිතේට කන්නර කැමති මේ කෑම જાතියක් ඕඩර් කරනවා. අපි දැනට නිකන් හිතමු ෆ්‍රයිඩ් රයිස් එකක් කියලා. මම මේ දැන් මේ උදාහරණයකට ගන්න. ඔබ කැමති කෑමක් මේ වෙලාවේ මතක් කරගන්න. හරිද? දැන් ඕක දුම් දමා මෙහෙම එනකොට හරිද? දැන් අපිට ආස්වාදද නැද්ද? ආස්වාදයි නේද? හරි. දැන් මේක සුවඳ දැනෙනකොට අපිට ආස්වාදද නැද්ද? ආස්වාදයි නේද? එතකොට දැන් මේක කනකොට දැන් අපිට ආස්වාදයි නැද්ද? හරි. හරි හිතන්න දැන් අපි මේ රෑ 8ට තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා මේ රෙස්ටෝරන්ට් එකට ගිහලා මේ දැන් මේ කෑම එක කන්න පටන් ගත්තේ. දැන් ඕකේ විනාඩි 5ක් විතර දැන් ඕක මේ කෑම එක භුක්ති විඳාගෙන යනකොට විනාඩි 5කට විතර පස්සේ අන්න අපිට මේ කෑම එකේ තිබිලා මැරිච්ච කැරපොත් එක්ක හරි මැරිච්ච හුණෙක් හරි හම්බ වෙනවා. දැන් මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඉඳන් මොකද වෙන්නේ? ඒ වෙලාවේ ඉඳන් ආශාවදද? නෑ නේද? හැබැයි දැන් හොඳට කල්පනා කරන්න. හරිද? දැන් මේ කෑම එකේ තිබ්බ සුවඳේ අංශු මාත්‍රයකවත් වෙනසක් වුණාද? නෑ නේද? හැබැයි වෙලාවකට අපි මට මහා ආස්වාදයක් දැනුණා. වෙලාවකට මොකද්ද? මහා පිළිකුලක් දැනුණා. පැහැදිලිද? තේරුණාද? ඊළඟට මේ කෑම එකේ රසයේ ඇත්තට වෙනසක් වුණාද අංශු මාත්‍රයකවත්? හැබැයි වෙලාවකට අපිට මහා ආස්වාදයක් දැනුණා. වෙලාවට මහා පිළිකුලක් දැනුණා.
එතකොට මේ හැදිච්ච මේ ආශාවදේවත් මේ එහෙම නැත්තම් ගොඩනැගිච්ච පිළිකුලවත් මේ භෞතික ලෝකයක තියෙන කාරණාවක් නෙමෙයි බාහිරක තියෙන කාරණාවක් නෙමෙයි කියලා ඔබට තේරුණාද? හැබැයි අපි මේක හැම වෙලාවෙදිම අපි ආශාවදේ කොහෙන්ද හොයන්නේ? බාහිරෙන් භෞතිකයෙන් හොයනවා එළියෙන්. හරිද? ඒ වාගේම අපි හැම වෙලාවෙදිම අපිට මේ මහා කරදරයක් වුණා නම් පිළිකුලක් වුණා නම් වැරද්දක් වුණා නම් ඒකත් කොහෙකටද දාන්නේ? බාහිරට පනවනවා. හරිද? දැන් මේක මේ තෝරගන්න බැරුව අපි මුළු ජීවිත කාලෙම ඕක හෙව්වද නැද්ද? තවත් හොයයි නේද? හරි. තවම කාරණේ මං කිව්වේ භාගයයි. දැන් ඔය මට්ටම ඔබට තේරුණාද? මේ මට්ටම තේරුණා මම මෙතනින් එහාට කාරණයක් කියන්න. එතකොට ඔය ගොඩ නැගෙන ඔය ආශාවදේ සාපේක්ෂකය හිතේ ගොඩ නැගෙන එකක් මිසක් ඒ මොහොතට සාපේක්ෂව හිතේ ගොඩ නැගෙන එකක් මිසක් බාහිර තියෙන වස්තුවක ඇති දෙයක් නොවන බව බාහිර ඉන්න පුද්ගලයෙක් ළඟ තියෙන දෙයක් නොවන බව ඔබට වැටහුණාද? පැහැදිලිද? හරි. එහෙනම් දැන් මේකේ මෙතනින් එහාට ගිහිල්ලා මේ කාරණේ තව පොඩ්ඩක් ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ කාරණේ තව පොඩ්ඩක් ගැඹුරට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? එතකොට කොහොමද මේක මේ වෙන්නේ වුණාට දැන් අපි දැන් මෙහෙම කිව්වට දැන් සමහර ඒවා දැක්කට පස්සේ සමහර ඒවා ඇහුණට පස්සේ සමහර ඒවා දැනුණාට පස්සේ ඇත්තටම අපිට ආශාවදයක් ගොඩ නැගෙනවනේ. සමහර ඒවා දැක්කට පස්සේ සමහර ඒවා ඇහුණට පස්සේ සමහර ඒවාගේ මොකද ආශාවදය ගොඩ නැගෙන්නේ නැහැ. පිළිකුලක් සමහරට කේන්තියක් කෝපයක් හටගන්නේ. හරිද? එතකොට දැන් මෙන්න මේ කාරණේ කොහොමද ගොඩ නැගෙන්නේ කියලා මම දැන් ඔබට උපමාවකින් විස්තර කරනවා. දැන් මේ වෙලාවේ ඔබගේ අවධානය ඕනි හැමෝගෙම. හරිද? හරිද? දැන් ඔක්කොම බලන්න. දැන් මේ වෙලාවේ දැන් ඔබට හිතෙන්නේ කවුද? මොකද්ද? දැන් ඔබ ඉස්සරහින් හාමුදුරු කෙනෙක් බණ කියනවා. ඒ හාමුදුරන්ගෙන් මම මේ පැත්තේ ඉඳන් බණ අහනවා කියන එකනේ ඔබට මේ වෙලාවේ ගොඩ නැගින එක. හරි? හරි දැන් මම මේක උපමා දෙක තුනකින් මේක විස්තර කරන්නම්. එතකොට ඔබට තේරෙයි. හිතන්න දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා කවදාවත් ජීවිතේදී හාමුදුරු කෙනෙක් දැකපු නැති පුද්ගලෙක් දැන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. මුළු ජීවිත කාලෙම කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැහැ. හරිද? අපිට විදේශික මහත්මයෙක් එහෙම නැත්නම් ගෝත්‍රිකයෙක් ඇවිල්ලා ඉන්නවා කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැහැ. හරිද? ඊට පස්සේ මේ ඉපදිලා සතියක දෙකක විතර පුංචි දරුවෙක් මෙතනට ඇවිල්ලා ඉන්නවා. හරිද? හරි. දැන් එතකොට අර ගෝත්‍රිකයට එහෙම නැත්නම් අර කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැති පුද්ගලයාට මෙතනට ආවන් පස්සේ මේ ඉන්න හාමුදුරු කෙනෙක් කියන සංඥාව ගොඩ නැගේද? එයාට ඒ මොකද මේ අමුතු ඇඳුමක් ඇඳගත්තු මිනිස්සෙක් කියන සංඥාව ඒ වෙන මොකක්වත් එන්නේ නැහැ. හරිද? අර පුංචි දරුවට ඒද මේ ඉන්න හාමුදුරු කෙනෙක් කියන සංඥාව. නෑනේ. එතකොට මේ ඉන්නේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් කියන සංඥාව ඒද අර පොඩි දරුවට. නෑ නේද? එතකොට අර පොඩි දරුවට ඒද මේ ඉන්නේ තරුණ කෙනෙක් එහෙම නැත්නම් මහලු කෙනෙක් කියන සංඥාව ඒද? ඒත් නෑ නේද? හරිද? එතකොට අර පොඩි දරුවට ඒද මේ ඉන්නේ පණ තියෙන කෙනෙක් එහෙම නැත්නම් පණ නැති එකක් කියලා සංඥාව ඒද? නෑ නේද? හරි. ඔන්න දැන් මේ වෙලාවේ දැන් ඔබේ අවධානය යොමු කරන්න. දැන් මම පැහැදිලි කරලා දෙන්න. හොඳට මේ කියන කාරණේ තෝරගන්න. මේක හරියට තෝරගත්තොත් හරි. හරි. ආයි ඔබට ජීවිත කාලේ ආයි මේ එක එක තැන් වලට කොහෙවත් යන්න ඕනිත් නැහැ, බණ අහන්න ඕනිත් නැහැ. හරියට මේ කාරණේ තෝරගත්තොත් මේක ඔස්සේම ඔබට මේ ඉතුරු ටික ලියා ගන්න පුළුවන්. හරි. දැන් මේ වර්තමාන මොහොතේදී හරිද? මේ වෙන ක්‍රියාවලිය අපි දැන් පොඩ්ඩක් බලමු. හිතන්න දැන් ඔබගේ සියලු මතක සටහන අයින් වෙච්ච මොහොත. ඔබගේ සියලු මතක සටහන අයින් වෙච්ච මොහොත. දැන් මතක සටහන් අංශු මාත්‍රයක්වත් මතක සටහනක් නැහැ කියලා. හිතන්න දැන් දැනට මේ මෙන්න මේ උදාහරණය ගන්න. එතකොට මේ සියලු මතක සටහන අයින් වෙච්ච මොහොතකදී වර්තමාන මොහොතේදී ඔබගේ ඇහැට හම්බෙනවද මේ ඉන්නේ හාමුදුරු කෙනෙක් එහෙම නැත්නම් මේ ඉන්නේ ගිහි කෙනෙක් කියලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද? බෑ නේද? එතකොට මේ ඉන්න හාමුදුරු කෙනෙක් මේ ඉන්නේ ගිහි කෙනෙක් කියන එක අතීත මතක සටහනකට අනුකූලව ගොඩනැගෙන එකක් නේද? වර්තමාන මොහොතේ ඇහැට පේන එකක් නෙමෙයිනේ. හරි. ඊළඟට මේ ඉන්නේ පිරිමි කෙනෙක් එහෙම නැත්නම් මේ ඉන්නේ කාන්තාවක් කියන එක වර්තමාන මොහොතේ ඇහැට ගොඩනැගෙන එකක් නෙමෙයි නේද? ඒකත් අතීත මතක සටහනකින් ගොඩ නැගෙන එකක් නේද? හරි.
හරි. එතකොට මේ ඉන්නේ තරුණ කෙනෙක් එහෙම නැත්නම් මහලු කෙනෙක් කියන එක වර්තමාන මොහොතේ ඇහැට ගොඩ නැගෙන එකක්ද එහෙම නැත්නම් අතීත මතක සටහනකින් ගොඩ නැගෙන එකක්ද? අතීත මතක සටහනින් ගොඩ නැගෙන එක. හරිද? එතකොට මේ ඉන්නේ එතකොට මේ අපි මේ ඉස්සරහා තියෙන වීදුරුවට පණ නැහැ. මේ ඉන්න කෙනාට පණ තියෙනවා කියන එක. ඒක ගොඩ නැගෙන්නේ වර්තමාන මොහොතේ ඇහැටද එහෙම නැත්නම් අතීත මතක සටහනකින්ද? හරි. එතකොට මේ ඇඳන් ඉන්න සිවුර කහපාට බව ගොඩ නැගින්න අතීත මතක සටහනකින්ද නැත්නම් වර්තමාන මොහොතේ ඇහැටද? හරි. දැන් ඔබෙන් මම එක ප්‍රශ්නයක් අහන්නම්. මම හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. හරිද? එතකොට වර්තමාන මොහොතේදී අතීත මතක සටහනක් නොවන මොකද්ද ගොඩ නැගෙන යමක් තියනවද? දැන් ඔබට ඉස්සරහින් පේන එකේ අතීත මතක සටහනකින් තොරව පේන්නේ නැහැ යමක් තියනවද? හොඳට කල්පනා කරලා බලන්න. සියුම්ම කල්පනා කරලා බලන්න ඕනේ. මොකද හිතෙන්නේ? ඔව්ද නැද්ද? අතීත මතක සටහනේ තොරව මොකක් හරි එකක් පේනවද? නෑ නේද? හරි. එතකොට පේන්නේ ඇහැටද? අපි මෙච්චර දවසක් හිතන් හිටියේ මොකද්ද? අපිට පේන්නේ ඇහැට කියලා. හරිද? හරි. දැන් හොඳට බලන්න. එතකොට හැබැයි දැන් රූපයක් දැන් ගොඩ නැගුණානේ. හරිද? එතකොට ගොඩ නැගිච්ච රූපය මේ බාහිරකින් හම්බෙච්ච රූපයක්ද නැත්නම් අර අතීත මතක සටහන් වලට අනුකූලව ඒකට සාපේක්ෂව ගොඩ නැගිච්ච රූපයක්ද? අතීත මතක සටහන් වලට ඒකට සාපේක්ෂව ගොඩ නැගිච්ච රූපයක් නේද? එතකොට මේ ගොඩ නැගිච්ච රූපය ගොඩ නැගුණේ අර සිත තුල ගොඩ නැගිච්ච රූපයක් මිසක් බාහිර තිබ්බ රූපයක් නෙමෙයි නේද? අර තමන්ගේ සිත තුල අපි නැත්නම් ඔකට විඥානය කියන එච්චර බර වචන ඕනේ නැහැ. මේ බුද්ධ ශාසනයට ඔය මේ කාරණයක් තෝරගන්න බර වචන ඕනේ නැහැ. හරිද? සිත තුල ගොඩ නැගිච්ච එකක් නේද? බොහොම සරලව කිව්වොත් සිත තුල තමයි එතකොට අර රූපේ ඔක්කොම ගොඩ නැගුණේ. එතකොට මේ රූපය දැකපු ඇහැ කොහෙද ගොඩ නැගුණේ? මේ රූපය දැකපු ඇහැ කොහෙද තිබුණේ? ඒක කොහෙද තිබුණේ? ඔන්න ප්‍රශ්නේ. කොහෙද තිබුණේ? දැන් ඔබට තේරුණාද වර්තමාන මොහොතේ ඇහැට පේන මොකක්වත් තිබුණ නැහැ කියලා ඔක්කොම අර අතීත මතක සටහන වලට අනුකූලව ගොඩනැගිච්ච රූපයක් කියලා. එතකොට ඒ අතීත මතක සටහන වල අනුකූලව ගොඩනැගිච්ච රූපේ ගොඩනැගුණේ කොහෙද? සිත තුල. හරිද? එතකොට ඒ රූපේ දැකපු ඇහැ කොහෙද ගොඩනැගුණේ? ඒකත් සිත තුලම තමයි. එතකොට මේ ගොඩනැගිච්ච රූපයයි ඇහැයි දෙකම තියෙන්නේ තැන් දෙකකද එක තැනකද? එක තැනක නේද? ඇත්තටම ඔබ හරියට බැලුවොත් ඔබට තේරෙන්නේ නේද? ඇත්තටම මේ ඇහැයි රූපයයි දෙකක්ද එකක්ද? දෙකක්ද එකක්ද? එකක් නේද? හරි. දැන් හොඳට කල්පනා කරලා දැන් බලන්න මේ කීප එක හොඳට බලන්න. එතකොට දැන් මෙතන ඉන්න පිරිසට දෙන්නෙකුට එකම හාමුදුරු කෙනෙක් ගොඩ නැගෙනවද? නෑ නේද? තේරුණාද? දෙන්නෙකුට ගොඩ නැගෙන්නේ වෙන වෙනම හාමුදුරුවරු දෙන්නෙක් වෙන වෙනම හාමුදුරු කෙනෙක් නේද? කෙනාට යාගේ අතීත මතක සටහන් වලට සාපේක්ෂව ගොඩ නැගෙන හාමුදුරු කෙනෙක් හම්බෙනවා මිසක් බාහිරින් හාමුදුරු කෙනෙක් හම්බෙන්නේ නැහැ. මේක සෙල්ලම් කාරණයක් නෙමෙයි. තේරුණාද? ඔබට මේ මුළු ජීවිත කාලෙම අල්ලගන්න බැරි වෙච්ච එකක් මම මේ අල්ලලා දෙන්න යන්නේ. හරිද? දැන් තේරුණාද? දැන් එතකොට මේ ගොඩ නැගිච්ච මේ හාමුදුරුවෝ කියන රූපය ගොඩ නැගුණේ අර සිත තුල අතීත මතක සටහන් වලට සාපේක්ෂව. අර එතකොට අර විදේශිකයාට ගොඩ නැගෙන්නේ නැහැ. මොකද්ද? හාමුදුරුවෝ කෙනෙක් කියන සංඥාව. හරිද? එයාට කියන්නේ මිනිස්සෙක් කියලා සංඥාව. දරුවට ওই මොකක්වත් ගොඩ නැගෙන්නේ නැහැ. හරිද? එතකොට මේ පෙර අපේ අතීත දැනුමකට අනුකූලව ඒ අතීත මතක සටහන් වලට අනුකූලව විඥානීය තුල සිත තුල තමයි මේ හාමුදුරුවෝ කෙනෙක් කියන රූපය ගොඩ නැගෙන්නේ. එතකොට දැන් මෙතන ඉන්න දෙන්නෙකුට කවදාවත් එකම හාමුදුරුවෝ කෙනෙක් හම්බෙන්නේ නැහැ. එතකොට මේ හාමුදුරුවෝ දකින්න ඇහැ ගොඩ නැගෙන්නේ කොහෙතනද? කොයි වෙලාවේද? ඒ රූපේම තමයි ඇහැ වෙන්නේ. තායි මොකක්වත් නැහැ. හරිද? හරි. දැන් ඔබට හැබැයි එනවා නේද හැඟීමක් මේ ගොඩ නැගෙන රූපය තියෙන්නේ බාහිර කියලා එනවා නේද එකක්. මේ රූපේ ගොඩ නැගෙන රූපේ තියෙන බාහිර කියලා එකක් හැඟීමක් එනවා නේද? එතකොට ඒ රූපේ දිහා බලන් ඉන්න මම මේ පැත්තෙන් ඉන්නවා කියලා එන එකක් එනවා නේද? ඒක හරිද? ඒ හැඟීම.
හරිද? හොඳට කල්පනා කරලා බලන්න. ගැඹුරු වැඩි නම් කියනවා ආයි සරල පැත්තට එන්න. මොකද හිතෙන්නේ? හරිද වැරදිද? ඇයි දැන් මේ ඔක්කොම ටික ගොඩ නැගුණේ කොහෙද? සිත තුළනේ අතීත මතක සටහන් වලට අනුකූලවනේ. එතකොට මේ ගොඩ නැගිච්ච මේ රූපය බාහිරකින් හම්බෙච්ච එකක්ද? නෑ නේද? අන්න හැබැයි අපිට හැඟීමක් එනවා මේ රූපේ තියෙන්නේ බාහිර, ඒක දිහා බලන් ඉන්න කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා. එතකොට මේ හැඟීම හරි එකක්ද වැරදි එකක්ද? තේරුණාද? අන්න ඕකට කියනවා අපි අවිද්‍යාව කියලා. වචනයක් ඕන නැහැ. වචන ඕනේ නැහැ. ඔක්කොම අමතක කරලා දාන්න. පැහැදිලිද? එතකොට හැම වෙලාවෙදිම මෙන්න මේ ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඇත්තටම අපි දකින්නේ කාවද? අපේ සිතමයි දකින්නේ, වෙන මොකක්වත් නෙමෙයි. මට හැම වෙලාවම හම්බෙන්නේ මාවම තමයි. මට හම්බෙන්නේ කවුද? මාවම තමයි. මේක තව උදාහරණකින් මේක විස්තර කරලා දෙන්නම් නැත්නම් අපිට උදාහරණ දෙක තුනකින් මේක විස්තර කරගත්තාම තේරෙයි. හිතන්න දැන් ගෙදරක කාන්තාවක් ඉන්නවා කියලා. දැන් මේ ගෙදරක කාන්තාවක් ඉන්න වෙලාවේදී මේ කාන්තාවගේ ඉන්නවා ස්වාමි පුරුෂයා ඉන්නවා. මේ කාන්තාවගේ දරුවා ඉන්නවා. මේ කාන්තාවගේ සහෝදරිය ඉන්නවා. මේ කාන්තාවගේ අම්මා ඉන්නවා. මේ කාන්තාවගේ යාළුවෙක් ඉන්නවා. මේ කාන්තාවගේ තරහකාරයෙක් ඉන්නවා. මේ ඔක්කොම ඉන්න තැනට අර කාන්තාව එනවා ඇවිදගෙන. මේ කාන්තාව අර ඔක්කොම ඉන්න තැනට ඇවිදගෙන එනකොට කෙනෙකුට හම්බෙන්නේ කවුද? කෙනෙකුට මේ පේන්නේ කවුද? බිරිඳ. කෙනෙකුට පේන්නේ කවුද? අම්මා. කෙනෙකුට කවුද පේන්නේ? දුව. කෙනෙකුට කවුද පේන්නේ? සහෝදරිය. කෙනෙකුට කවුද පේන්නේ? යාළුවා. කෙනෙකුට කවුද පේන්නේ? තරහකාරයා. එතකොට මේ කෙනාට මේ ගොඩ නැගුණේ තමන්ගේ අතීත මතක සටහන් වලට සාපේක්ෂව ගොඩ නැගිච්ච රූපයක් දැක්කා විනා බාහිර කාන්තාව දැක්කද? බාහිර කාන්තාව කවදාවත් දකින්න පුළුවන්ද? කවදාවත් දකින්න බෑ නේද? එතකොට මේ අතීත මතක සටහන් වලට අනුකූලව ගොඩ නැගිච්ච රූපයක් තමයි හැම වෙලාවෙම දකින්නේ. ඉතින් දැන් අපේ දරුවා අපේ ඉස්සරහට එනවා. අපේ දරුවා අපේ ඉස්සරහට එනකොට අපි දකින්නේ දරුවද ඒ දරුවා ගැන ගොඩ නැගිච්ච සංකල්ප ගොන්නයි, ඒ දරුවා ගැන ගොඩ නැගිච්ච මතක සටහන් ගොන්නයි විතරයිද? පැහැදිලිද? හරි. හොඳට බලන්න එතකොට. මේක හොඳට ඔබ තෝරගත්තොත් ඔබට තේරෙයි කවදාවත් එකිනෙකාට හම්බ වෙලා නැති බව. ඇයි? අරයා මෙයා හම්බුණා කියලා හිතුවට එයා කවුද හම්බෙලා තින්නේ? තමන්ගේ සිතමයි දැකලා තියෙන්නේ. තමන්ගේ අර හදාගත්තු තමන්ගේ සිතමයි දැකලා තියෙන්නේ. මේ පැත්තේ එක්කිනා එයාත් දැකලා තියෙන්නේ තමන්ගේ සිතමයි. ඉතින් එයා මෙයා හම්බුණා කියලා හිතාගෙන යනවා. එයා මෙයා හම්බුණා කියලා හිතන් හිටියා. හැබැයි ආයි හැම වෙලාවම තමන්ට තමන්ම තමයි හම්බෙලා තියෙන්නේ. හරියට මේ කාරණේ නිකන් මම උපමාවකින් විස්තර කරනවා නම් ඔබ දන්නවා ඇති අපි මේ නිකන් කැලෑවක් කිට්ටුවක අපි ගිහිල්ලා කණ්ණාඩියක් තියනවා කියලා හිතන්නකෝ. මේ කණ්ණාඩිය තිබ්බන් පස්සේ ඔතනට එනවා රිලවෙක්. දැන් රිලව ආවන් පස්සේ රිලවට මේ කණ්ණාඩිය ඇතුලේ මොකද්ද පේන්නේ? රිලව වගේම මොකද්ද පේන්නේ? ප්‍රතිබිම්බය නේද? හරි. එතකොට රිලව මොකද්ද හිතන්නේ? දැන් රිලව හිතනවාද මේක ප්‍රතිබිම්බය කියලා? මොකද්ද හිතන්නේ? රිලව හිතන්නේ මේක ඇතුලේ තව කවුද ඉන්නවා කියලා හිතන්නේ. තව රිලවෙක් ඉන්නවා කියලා හිතනවා. හරිද? දැන් මේක දැක්කම ඔබට hina යනවා නේද? හරිද? රිලව හිතනවා මේක ඇතුලේ තව මොකද්ද? තව රිලවෙක් ඉන්නවා කියලා. හරිද? ඌ ඉතින් මේ රිලවට නියවනවා, hina වෙනවා, නැත්තම් මේක හපන්න යනවා, ඔක්කොම කරනවානේ. ඌ ඊට පස්සේ දැන් එතනින් එහාට ගියාමත් මූ හිතන් ඉන්නවනේ තාම එතන රිලව ඉන්නවා කියලා. ඉතින් ආයි අනිත් පැත්තට ඇවිල්ලා බැලුවාමත් ඉතින් ඇත්තටම බැලුවාම රිලව ඉන්නවා. අපි මේ රිලවට hina වුණාට අපිත් ඒ වගේමයි නේද? ඇයි අපි මේ දකින්නවා කියලා ආයේ මොකද්ද දකින්නේ? අර රිලව කණ්ණාඩියෙන් තමන්ගේම රූපය දැක්කා වගේම අපිත් මොකද්ද?
අපේම රූපෙම තමයි දකින්නේ. මේ සියුම් කාරණයක් මේ කිව්වේ. හැබැයි අල්ලගත්තොත් ඔබට තේරෙයි මේ මොකද්ද මෙහි වෙන්නේ යන්නේ කියලා. මෙච්චර දවසක් ඔබට විසඳා ගන්න බැරිව තිබ්බ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙයි. හරි. ඉතින් තව පැත්තකින් ඕක තවත් තෝරලා දෙන්නම්කෝ මම ඕක. හරි. දැන් මම මේ වෙලාවේ ඔබට ඕක ශබ්දයකින් ඕක විස්තර කරලා දෙන්න. එතකොට තවත් ඕක පැහැදිලි වෙයි. හරිද? දැන් මම ඔබට කියනවා චොක්ලට් කියලා. මොකද්ද මම ඔබට කියන්නේ? චොක්ලට් කියලා. දැන් මම චොක්ලට් කියලා කිව්ව ගමන් මොකද්ද වෙන්නේ ඔබට? ඉතින් යමක් මතක් වෙනවනේ. හරි. දැන් හොඳට බලන්න. දැන් මේ චොක්ලට් කියන එක හැදිලා තියෙන මූලික වශයෙන් ශබ්ද මාත්‍ර කීයකින්ද? 4කින් කියලා ගමුකෝ. මොකද්ද? චොයන්නයි, අල්කයන්නයි, ලයන්නයි, ටයන්. හැබැයි චෝ කියන ශබ්දයේත් හැදිලා තියෙන්නේ තවත් ඒ වගේ ශබ්ද මාත්‍ර අනන්ත ගානකින් නේද? හරි. එතකොට එක ශබ්ද මාත්‍රයක් තියෙනකොට අනිත් ශබ්ද මාත්‍ර තියෙනවද? එක ශබ්ද මාත්‍රයක් නිරුද්ධ වෙච්ච තැන නේ අනිත් ශබ්ද මාත්‍ර තියෙන්නේ. එතකොට මේ චෝ කියන ශබ්දය ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? අල්කයන් ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? ලයන් ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? අල්ටයන් ඇතුලේ චොක්ලට් තියෙනවද? නෑ නේද? මේ අල්ටයන් වෙනකොට චොයන්නයි අල්කයන්නයි ලයන්නයි ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? ඉතුරු නැතුවම නිරුද්ධයි නේද? පැහැදිලිද? එතකොට මේ චොක්ලට් කියන එක මේ ඝන සංඥාවෙන් මේ චොක්ලට් කියන ශබ්ද රූපය අපිට බාහිරකින් හම්බෙන එකක්ද නැත්නම් මොකද්ද? දැන් කවුද මේක එකතු කරලා ගැට ගහලා චොක්ලට් කියන එක හදන්නේ කවුද? අන්න විඥානයේ විසින් එහෙම නැත්නම් සිත විසින් මේ ටික ඔක්කොම එකතු කරලා ගැට ගහලා හදනවා චොක්ලට් කියන එක. හරිද? දැන් අපි ආයි ගමුකෝ. දැන් අර කවදාවත් චොක්ලට් කාලත් නැති, චොක්ලට් දන්නෙත් නැති, දැකලත් නැති ගෝත්‍රිකයෙක් මෙතන ඉන්නවා කියලා. එයාට දැන් චොක්ලට් කිව්ව ගමන් මොකක්වත් ගොඩ නැගිනවද? අර සති දෙකේ සතියේ දරුවට මොකක් හරි චොක්ලට් කිව්වම ගොඩ නැගිනවද? දැන් මෙහෙම චොක්ලට් කිව්ව ගමන් මොකද වෙන්නේ? දැන් මේකට අදාළ අර මතක සටහන් ටික ඔක්කොම ඇදිලා එනවා නේද? පොඩි කාලේ චොක්ලට් කාපුවා, වෙලෙන්දැන්වීම් වලින් දැකපුවා, අරවා මේවා චොක්ලට් සම්බන්ධයෙන් තියෙන ඔක්කොම ටික ඇදිලා එනවා. අන්න මොකක්ද වෙන්නේ? චොක්ලට් සංඥාව පහළ වෙනවා නේද? එතකොට ඒ චොක්ලට් සංඥාව දැනෙන කවුද පහළ වෙන්නේ? මම පහළ වෙනවා නේද? හරි. දැන් තේරුණාද මේ කාරණේ? දැන් හැම වෙලාවෙම මෙතන අපිට හිතා ගන්න බැරි විදිහේ පොඩි මැජික් එකක් වෙනවා. මේ මැජික් එක අපිට හොයාගන්න බෑ. මේ මැජික් එකට අපි හැම වෙලාවෙම මොකද වෙන්නේ? අහුව වෙනවා. මේ මැජික් එකට හැම වෙලාවෙම මොකද වෙන්නේ? අහුව වෙනවා. හැබැයි දැන් මේ කාරණේ ඔබට තේරුණාන් පස්සේ හොඳට තේරෙයි කවදාවත් දෙන්නේ එකිනෙකාට හම්බෙලත් නැහැ. අපිට මේ සිතෙන් පිට කවදාවත් ලෝකයක් හම්බ වෙලා නැහැ. එතන මොකද වෙන්නේ? හේතු ගැලපෙනකොට යමක් විද්‍යාමාන වෙනවා. හරි. දැන් ওই කාරණේ තව පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කිසිම බාධාවක් නැහැ. නවත්තලා අහන්න. හාමුදුරනේ මට තේරුන්නේ නැහැ හරි කියන්නම්. එතකොට තව උපමාවකින් මේක විස්තර කරලා දෙන්නම්. හරිද? හොඳයි. දැන් ඕක තව පැත්තකින් අපි ඕක විස්තර කරගනිමු. ওই කාරණේම. එතකොට ඔබට මේක තේරෙයි. මේ කියන කාරණේ මොකක්ද කියලා. හරි. දැන් හොඳට බලන්න. මම දැන් ඔබට යකඩ කියලා කියනවා. දැන් මේ යකඩ කිව්ව ගම මොකද වෙන්නේ? යම්සි හැඟීමක් පහළ වෙනව නේද? ඒ හැඟීම කලින් තිබ්බ එකක්ද? කලින් තිබ්බ එකක් නෙමෙයි නේද? මේ මොහොතේ අන්න හේතුවක් ගැලපෙනකොට අන්න මොකද්ද වෙන්නේ? යකඩ කියනකොටම හේතුව ගැලපෙනකොට අන්න එනවා. හරිද? දැන් ඔන්න කියනකොට දැන් මේ යකඩ සම්බන්ධයෙන් තියෙන මොනාරි ඒ ලෝයේ සම්බන්ධයෙන් තියෙන යම්කිසි වර්ණ දත්තයක් එනවා නේද? වර්ණ සටහනක්. එතකොට මේ වර්ණ සටහනත් අර අතීත මතක සටහනකට අනුකූලවනේ ගොඩ නැගෙන්නේ. එතකොට අන්න ඒ වර්ණ සටහන දකින්න ඇහැකුත් ගොඩ නැගෙනව නේද? ඒ දෙකම කොහෙද ගොඩ නැගුණේ? සිත තුළ නේද ගොඩ නැගෙන්නේ. හරි. දැන් මේ යකඩ කියනකොට මේ යකඩ ය ක ඩ කියන මෙන්න මේ ශබ්ද මාත්‍ර ටිකත් එකතු කරලා ඊළඟට මේ අර යකඩ දෙකක් එකිනෙකට ගැටෙන ශබ්ද තවත් වෙනත් මේ ඔක්කොම මේවා ටික එකතු කරලා අර අතීත මතක සටහනකින් අර යකඩ වලට අදාළ ශබ්ද සංඥාවක් ගොඩ නැගෙනව නේද?
එතකොට ඒක ඇහෙන කනකුත් ගොඩ නැගෙනව නේද? හැබැයි මේ දෙකම කොහෙද ගොඩ නැගෙන්නේ? අර සිත තුලම තමයි. එහෙම නැත්නම් අපි ඔකට කියනවා විඥානය කියලා. ඊළඟට යකඩවල සුවඳක් තියනවද? සමහර කෙනෙකුට යකඩවල සුවඳක් තියෙන්න පුළුවන්. යකඩවල ගාපු තීන්ත එකක සුවඳක් මේ වෙලාවේ ඇදිලා එන්න පුළුවන්. පැහැදිලිද? නැත්තම් යකඩවල සුවඳක් නැත්තම් සුවඳ නැති බව දැනගන්න මොකද්ද? නහයක් ගොඩ නැගෙනවා. ඒකත් කොහෙද ගොඩ නැගෙන්නේ? සිත තුල. ඊළඟට මොකද්ද? යකඩවලට රහක් තියෙනවා නම් එහෙමයි රහක් Tamanට ඒක අත්දැකීමක් තියෙනවා නම් ඒකට අනුකූලව ඒකක් ගොඩ නැගෙනවා. නැත්තම් ඒක නැති බව දැනගන්න මොකද්ද? දිවක් ගොඩ නැගෙනවා. ඊළඟට යකඩවල තියෙන දැන් තද ගතිය. හරි. දැන් තද ගතිය කොහෙද තියෙන්නේ? දැන් මේ තද ගතිය තියෙන්නේ මෙන්න මේකේ තියෙනවා තද ගතිය. දැන් අපිට හිතනවානේ මේකේ තද ගතිය තියෙනවා කියලා. නැත්තම් අපේ අතේද තද ගතිය තියෙන්නේ මේකේද? මම ඔබට අහන ප්‍රශ්නෙට දැන් හොඳට බලන්න. තද ගතිය තියෙන්නේ අපේ අතේද නැත්තම් මේ මයික්‍රොෆෝන් එකේ මේ ස්ටෑන්ඩ් එකේ මෙන්න මේකේද? කොහෙද තියෙන තද ගතිය? තද ගතිය තියෙන්නේ ඇත්තටම මේකෙත් නෙමේ මේකෙත් නෙමේ. මෙන්න මේක අල්ලනකොට පහළ වෙන මොකේද? සිතේ. සිතේ තමයි තද ගතිය තියෙන්නේ. පැහැදිලිද? අන්න මොකද්ද වෙන්නේ? තද ගතියක් පහළ වෙනවා. දැන් යකඩ වලට අදාළ මෙන්න මෙහෙම තද ගතියක් කියලා එනවා. දැන් හැබැයි කවදාවත් ඔය යකඩ කියන වචනේ අහලා නැති කෙනෙකුට එනවද? ඉතින් මේ යකඩවල කියන ලෝහය කවදාවත් දැකලා නැති කෙනෙකුට එන්නේ නැහැ. දැන් තේරුණාද එතකොට? අන්න එතකොට අන්න ඒකෙන් ගොඩ නැගෙනවා මොකද්ද? යකඩ කියන සංකල්පේ ගොඩ නැගෙනවා. ඊට පස්සේ ඒකට අනුකූලව මොකද්ද? යකඩ කියන සංකල්පේ ගොඩ නැගුලා ඒ යකඩ සංකල්පයට අනුකූලව ගොඩ නැගෙනවා. ඒ යකඩ කියන සංකල්පයට අනුකූලව ගොඩ නැගෙනවා. ඒක දැනගන්න මම ගොඩ නැගෙනවා. හරි. තේරුණාද? දැන් ඔය විදිහට මේ විදිහට මහා සංකල්ප ජාලාවක් ওই විදිහට ගොඩ නැගෙනවා. මේ ගොඩ නැගෙන විදිය මම ඔබට තෝරලා දෙන්නම්. මේ ගොඩ නැගෙන විදිය. දැන් මේ විදිහට හැම එකටම ওই විදිහට ගොඩ නැගිච්ච මේ සංකල්ප ජාලාවම දකින්නවා මිසක්, ඇහෙනවා මිසක්, දැනෙනවා මිසක් වෙන මොකක්වත් නැහැ. හරිද? දැන් මේක තව එක උපමාවකින් මම මේක විස්තර කරලා දෙන්නම්. දැන් ඉස්සෙල්ලාම දරුවෙක් ඉපදුනාන් පස්සේ යාට උණුසුම නැති ස්වභාවයක් තියෙනවා. උණුසුම නැති ස්වභාවය. ඊළඟට ඊට පස්සේ යාට මොකද උණුසුම ලැබෙනවා. කාගෙන්ද උණුසුම ලැබෙන්නේ? අම්මා හරි වෙනත් කාන්තාවකින් වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ උණුසුම නැති ස්වභාවයයි උණුසුම ඇති ස්වභාවයයි අතර මොකද්ද තියෙන්නේ? පරතරයක් තියෙනව නේද? මේ උණුසුම ඇති ස්වභාවය නැති ස්වභාවය අතර පරතරයට ඉස්සලාම සංකල්පයක් ගොඩනගෙන ඉස්සලාම අම්මා වෙන්නේ මොකද්ද? ඉස්සලාම අම්මා වෙන්නේ මොකද්ද? මේ උණුසුම ඇති ස්වභාවයයි නැති ස්වභාවය අතර පරතරය නේද ඉස්සලාම අම්මා වෙන්නේ? ඇයි මෙයා දැන් අම්මා කියලා කෙනෙක් කාන්තාවක් ඉන්නවා කියලා දන්නවද? නෑනේ. මේ දරුවා දන්නේ නැහනේ. අම්මා කියලා කාන්තාවක් ඉන්නවා කියලා දන්නේ නැහැ. මේ මොකක්වත් එයා දන්නේ නැහනේ. දැන් මේ ලෝකෙට ආව විතරයි එයා. හරිද? වෙන මොකක්වත් පිරිමි ගෑනු වෙන් කරලා අඳුර ගන්න තේරෙන්නෙත් නැහනේ. අඩුම ගානේ. එතකොට එයා තේරෙන්නේ මොකද්ද? මේ දරුවට උණුසුම නැති ස්වභාවයක් තියෙනවා. ඊළඟට උණුසුම ලැබෙන ස්වභාවයක්. ඒ පතර පරතරයට එයා සංකල්පයක් ගොඩ නැගෙනවා. ඒ සංකල්පය තමයි ඉස්සලාම අම්මා වෙන්නේ. තාම අම්මා කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මොකද්ද? බඩගිනි ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මොකද්ද? බඩ පිරෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ බඩගිනි ස්වභාවයයි බඩ පිරෙන ස්වභාවයටයි අතර මොකද්ද? සංකල්පයක් ගොඩනගෙනවා. දැන් අම්මා වෙන්නේ කවුද? මේ උණුසුම ස්වභාවයයි බඩ සිරෙන ස්වභාවයයි දෙක එකතු වෙලා නේද දැන් කියන අම්මා කියන මොකද්ද? සංකල්පේ පහළ වෙන්නේ. තේරුණාද? හරි. දැන් ටිකක් ගිහිලා දැන් ආයේ මේකට මොකක්ද තව එකතු වෙන්නේ? ස්පර්ශයක් එකතු වෙනවා නේද? ඊට පස්සේ මේකට මොකද්ද? සුවඳක් එකතු වෙනවා නේද? ඊළඟට තව මේකට මොකද්ද එකතු වෙන්නේ? හඬක් එකතු වෙනවා නේද? දැන් ඔහොම එකතු වෙයි දැන් මේ අම්මා කියන සංකල්පය මොකද වෙන්නේ? අපි අරගෙනවා අප්ග්‍රේඩ් වෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අප්ඩේට් වෙනවා ටික ටික. අම්මා කියන සංකල්පය දැන් ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා නේද? හරි. තේරුණාද? දැන් මේ මාස 7ක් 8ක් 9ක් 10ක් විතර ගියාට පස්සේ නේද අම්මා කියන නම ඔකට වැටෙන්නේ. එතකන් නම අම්මා කියන නම වැටෙන්නේ නැහැ නේද? දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අම්මා කියන නම වැටෙනවා. හරි. ඊට පස්සේ දැන් ඕක ඔහොම ගිහිල්ලා
දැන් අද මම ඔබට මේ මොහොතේ අම්මා කියනකොට මොකද්ද? අර චිත්‍රපටි වලින් දැකපුවා, ටෙලිනාට්‍ය වලින් දැකපුවා, පොත් වලින් කියවපුවා, පත්තර වලින් කියවපුවා. මෙන්න මේ හරහා ගොඩනැගිච්ච අර මහා සංකල්ප ජාලාව ගොඩනැගෙනවද නැද්ද? එනවද නැද්ද? එතකොට මේ ගොඩනැගෙන මේ මහා සංකල්ප ජාලාව දෙන්නෙකුට එකම සංකල්පයක ගොඩනැගෙනවද? දැන් ඇත්තටම ඔබ අම්මා දකින්නකොටත් මොකද්ද වෙන්නේ? ඇත්තටම අම්මා දකින්නකොට මොකද්ද වෙන්නේ? අම්මවද දකින්නේ එහෙම නැත්නම් අම්මා ගැන පහළ වෙලා තියෙන ඒ සංකල්ප ටිකයි අතීත මතක සටහන් ජාලාව ඔස්සේ ගොඩනැගිච්ච රූපයක් දකින්නවා ඇරෙන්න වෙන මොකක්වත් නැද්ද? නෑ නේද? හොඳට ඔබ මේ කාරණේ තෝරගන්න. ඇත්තටම ඔබ ඔබගේ සිතෙන් පිට කිසිම දෙයක් දකින්නෙත් නෑ, අහන්නෙත් නෑ, දැනින්නෙත් නෑ. ඒ සිතක් තියෙන එකක් නෙමෙයි මේ මොහොතේ ගොඩනැගිලා මේ මොහොතේම නිරුද්ධ වෙලා යන එකක් විතරයි. පැහැදිලිද? හරි. තව උපමාවකින් ඔක විස්තර කරන්න දෙන්න. හරිද? දැන් හිතන්න මාස 6ක 7ක පුංචි දරුවෙක් ඉන්නවා. මේ මාස 6ක 7ක පුංචි දරුවා ඒ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මරණයටපත් වෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් ඊට පස්සේ මේ අම්මගේ තාත්තගේ මිනි පෙට්ටි දෙක දැන් ගෙදර ගෙනල්ලා ගෙදර තැම්පත් කරලා තියෙනවා. හරිද? මෙහෙම තැම්පත් කරලා තියෙද්දී අර පුංචි දරුවට ගෙදර අර මිනි පෙට්ටි දෙක යට කිසිම කරදරයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? ඇයි? මේ ළමයාට තාම අම්මා කියන જાතිය එහෙම නැත්නම් අම්මා කියන සංකල්පය පහළ වෙලා නැත්නම් නෑ නේද? තාත්තා කියන සංකල්පය පහළ වෙලා නැත්නම් නෑ නේද? අඩුම ගානේ මේ ළමයාට මරණය කියන සංකල්පය පහළ වෙලාද? නෑ නේද? එතකොට මේ අම්මා කියන සංකල්පේ තාත්තා කියන සංකල්පේ මරණය කියන සංකල්පේ පස්සේ නේද පහළ වෙන්නේ? තේරුණාද? එතකොට මෙන්න මේ විදියට මේ ගොඩනගෙන මේ සංකල්ප ජාලාවට අනුකූලව නේද අපි වැඩ කරන්නේ? හරි. දැන් ඔබ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. එතකොට මම කොහෙද ඉන්නේ? මම තමන් එයා කොහෙද ඉන්නේ? එයා කොහෙද ඉන්නේ? තේරුණාද? මම කියන්නේත් මේ විදියට ගොඩනැගිච්ච සංකල්පයක් නේද? පැහැදිලිද? එයත් ඒ මොහොතේ ගොඩනැගෙන සංකල්පයක් නේද? මම මේක පොඩි උපමාවකින් ඔබට තෝරලා දෙන්න. දැන් ඔබේ වයස කීයද? වයස කීයද ඔබේ? දැන් මේ මම වයස මොකද්ද කියලා අහපු ගමන් මොකද උනේ? දැන් ගොඩනැගෙනව නේද එක එක්කිනාට 40යි 50යි 30යි 20යි 10යි ඔහොම කියලා ගොඩනැගෙනව නේද? හරිද? දැන් මේ ගොඩනැගෙන මේ වයස කියන එක ඇහැට පේනවද? කනට? නහයට? දිවට? කයට? මනෙත් තිබ්බද මේක? දැන් මෙච්චරලා මනේ තිබුණේ නැහනේ. මෙච්චරලා මනෙත් තිබුණේ නැහනේ. දැන් මේ මොහොතේ නේද දැන් වයස මොකද්ද කියලා අන්න හේතු ගැලපෙනකොටම මොකද්ද උනේ වයස මොකද්ද කියලා හේතු ගැලපෙනකොටම මොකද්ද යම් කිසි අන්න සිතවිල්ලක් හැඟීමක් පහළ වුණා නේද? ඒ පහළ වෙච්ච එක ඇහැට පෙනුනේත් නෑ, කනට දැනුනේත් නෑ, නහයට දැනුනේත් නෑ, දිවට දැනුනේත් නෑ, කයට දැනුනේත් නෑ. මනේ තිබ්බා කියලා කියන්නත් බෑ. නෑ කියලා කියන්නත් බෑ. අන්න ගොඩ නැගෙනවා යම් කිසි සංකල්පයක් ගොඩ නැගෙනවා. මතක සටහන ඔස්සේ ගොඩ නැගෙනවා. දැන් එතකොට ඒ වයස තියෙන මම ගොඩ නැගුණේ කොයි වෙලාවේද? දැන් හිතන්නකෝ එනකොට මගේ වයස 35යි කියන සංකල්පය ගොඩ නැගුණා කියලා. ගොඩ නැගිච්ච ගමන් මොකද්ද? ඒ 35 තියෙන මම ගොඩ නැගුණේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ නේද? කලින් ගොඩ නැගිච්ච එකක් නෙමෙයි නේද? එතකොට ඇත්තටම මම ඔබගේ වයස කීයද කියලා අහුවොත් මොකද්ද හිතෙන්නේ? මොකද්ද කියන්න පුළුවන්? පණවන්න පුළුවන්ද වයසක්? මේ මම කියන කෙනාට වයසක් පණවන්න පුළුවන්ද? මම කියන කෙනාට වයසක් පණවන්න බෑ. මම කොයි වෙලාවෙද පහළ වෙන්නේ? ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් ඔන්න පහළ වෙනවා. ඔය ලොකු වචන බර වචන ඕනේ නැහැ. ඒ මොහොතේ තමයි මොකද්ද? මම පහළ වෙන්නේ. ඒ මොහොතේ පහළ වෙන මම ඒ මොහොතේ නිරුද්ධ වෙනවා. ඊළඟට ආයි මොකද්ද? ආයි හේතු ගැලපෙනකොට අන්න ඒකට අනුකූලව මම පහළ වෙනවා. ඒකට අනුකූලව ආයි මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. හරිද?
පැහැදිලිද? හොඳට බලන්න මේ කාරණේ. මේක අපි තෝර නොගන්න තාකල් අපි හිතනවා මොකද අපි මේ බාහිර ලෝකයක් දකිනවා, බාහිර ලෝකයක් තියෙනවා. මම මේ පැත්තෙන් ඉන්නවා, බාහිර ලෝකෙ වෙනම තියෙනවා. ඊට පස්සේ මොකද්ද? මම බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරනවා කියන මට බාහිර ලෝකය ඇහෙනවා, දැනෙනවා, පෙනෙනවා කියලා ගන්නවා. හැබැයි ඇත්තට මේකද වෙන්නේ? අර හේතු සකස් වෙනකොට තමයි පහළ වෙන්නේ. දැන් තේරුණානේ නේද? දැන් මේ වෙලාවේ දැන් ඔබට ඉස්සරහින් හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා සංඥාව ගොඩ නැගෙනකොට අර හාමුදුරුව දකින්න ඇහැ ගොඩ නැගෙනකොට තමයි මම ගොඩ නැගෙන්නේ. ඇත්තට මෙතන අභ්‍යන්තරිකුත් නැහැ, බාහිරකුත් නැහැ. පැහැදිලි? දැන් මෙහෙම කිව්වහම ඔබට හිතෙයි දැන් මේ ඉන්නේ මම. මේ ඉන්නවනේ දැන් මේ පොඩි කාලේ ඉඳන් හිටියානේ. මේ තියෙන්නේ මේ මගේ අත් දෙක මේ නෑ කිව්ව හාමුදුරුවෝ නෑ කිව්වට මේ තියෙන්නේ. දැන් ඕකත් අපි පොඩ්ඩක් බලමුකෝ. හරි. හරි. දැන් ඔබේ කකුල් බිම ගෑවිලා තියෙනවද? ඔබේ කකුල් බිම ගෑවිලා තියෙනවද? දැන් කොහෙලාද දැනුනේ ඒක? දැන් කය මගේ නං කය මම නං කකුල බිම ගෑවිලා තියෙන බව එක දිගට දැනෙන්න ඕනිද නැද්ද? දැනෙන්නේ නැහැ නේද? දැන් අන්න මෙතන මේ වෙලාවේ මොකද හේතු ගැලපෙනකොට දැන් ඒ වෙලාවේ නේද කය තියෙන බව දැනුනේ, කකුල තියෙන බව ආවේ. ඒ වෙලාවේ නේද පොළොව පහළ වුනේ. ඒ වෙලාවේ නේද කකුල පහළ වුනේ. ඒ වෙලාවේ නේද ස්පර්ශය පහළ වුනේ. ඒ වෙලාවේ නේද මොකද්ද? තද ගතිය පහළ වුනේ. ඒ වෙලාවේ නේද ස්පර්ශය දැනෙන මම පහළ වුනේ. හරි. දැන් ඔබ ඇඳන් ඉන්න ඇඳුම ස්පර්ශය දැනෙනවද? දැනෙනවද? කොහෙලාද දැනුනේ? මෙච්චරලා එතකොට ඇඳුම් ඇඳන් හිටියේ නැද්ද? දැන් ඔය දැනෙන්නේ කයට නම් දැනෙන්නේ කයට නම් ඕක එක දිගට දැනෙන්න ඕනේ නේද? දැන් මේ මොහොතේ හේතු ගැලපෙනකොට නේද මොකද්ද? ඇඳුමක් තියෙන බවත්, කය තියෙන බවත්, ඇඳුමයි කයයි ස්පර්ශ වෙන බවත්, ඒ ස්පර්ශය දැනෙන මම පහළ වෙන්නේ ඒ මොහොතේ නේද? පැහැදිලිද? දැන් ඔබ ඉදලක් අරගෙන මිදුල අතු ගන්නවා කියලා හිතන්නකෝ. ඉදලක් අරගෙන මිදුල අතු ගන්නකොට දැන් ඉදල මේ පැත්තකින් අපි හේතු කරලා තිනකොට අපි කියනවාද ඉදලට පණ තියනවා කියලා? කියනවාද කවුරුත්? නෑ නේද? හරි. දැන් මේ ඉදල අරගෙන අපි අතු ගන්නකොට ඉදල පොළොවේ ස්පර්ශ වෙන බව දැනෙනවද නැද්ද? දැනෙනව නේද? හරි. ඉදල දැන් මේ පොළොවේ ස්පර්ශ වෙනකොට අන්න දැනෙනවා. හරිද? ඒ දැනෙන්නේ පොළොවටද ඉදලටද? නෑ නේද? පොළොවටත් නෙමෙයි ඉදලටත් නෙමෙයි. ඒ මොහොතේ පහළ වෙන විඥාණයට එහෙම නැත්නම් සිතට තමයි පොළොවක් ඇති බවත්, ඉදලක් ඇති බවත්, ස්පර්ශයක් ඇති බවත්, තද ගතියක් ඇති බවත්, ඒ තද ගතිය දැනෙන මම ඇති බවත් පහළ වෙන්නේ කොයි වෙලාවේද? ඒ මොහොතේ. පැහැදිලිද? දැන් එතකොට මේ කයට මම කියලා කියන්න පුළුවන්ද? හරි. තවත් ඉතින් ඕක කියන්නේ තවත් මම කියලා දෙන්නම්. දැන් තමන්ගේ අත ගන්න ඉස්සරහට මේ බය නැතුව ගන්න ඕක ගන්න. මෙහෙම අත ගන්නකො. හරි. දැන් මේක අතක් බව ගොඩ නැගින්නේ කොහෙද? මේ අතක් බව කියන්නේ කොහෙද? වර්තමාන මොහොතේ ඇහැට පේන එකක්ද? නැත්නම් අතීත මතක සටහන් ඔස්සේ ගොඩ නැගින එකක්ද? අත පල්ලය දාන්න නැතර ඉදේ. අතීත මතක සටහනකින් ගොඩ නැගිච්ච එකක් නේද? හරි. ඒක මගේ අත බව ගොඩ නැගෙන්නේ කොහෙද? ඒත් අතීත මතක සටහනකින් නේද? ඇහැට පේන එකක් නෙමෙයි නේද? එතකොට මේක මනුෂ්‍ය අතක් බවත් මේක මගේ අත බවත් අන්න ඒක ගොඩ නැගෙන්නේ කොහෙද? විඥානය තුල, සිත තුල නේද ඒක පහළ වෙන්නේ. බාහිරකින් හම්බෙච්ච එකක් නෙමෙයි නේද? පැහැදිලිද? තේරුණාද? හරි. එතකොට තමන්ගේ කය දිහා බලන්න. එතකොට මේක මනුස්ස කයක් බව කොහෙද ගොඩ නැගෙන්නේ? විඥානය තුල, සිත තුල නේද? මේ අතීත මතක සටහනකින් නේද මේක මනුස්ස කයක් උනේ. හරි. එතකොට මේක මගේ කය කියන එකත් කොහෙද ගොඩ නැගෙන්නේ? විඥානය තුල, සිත තුල නේද? එතකොට මේ සම්පූර්ණයෙන් මේ ගොඩ නැගිච්ච මේ කයම එතකොට කොහෙද ගොඩ නැගෙන්නේ? විඥානය තුල, සිත තුල නේද? දැන් අපි හිතනවානේ මේ කය තුල තමයි සිත තියෙන්නේ කියලා.
දැන් මං කීපයකින් ඔබට තේරෙනවා සිත තුල තමයි මොකද්ද? කය තියෙන්නේ. එතකොට සිත කොහෙද තියෙන්නේ? දැන් තේරුණානේ පණවන්න බෑ කියලා මොකක්වත්. දැන් තේරුණානේ ඇයි මේ සිතක් තියෙන තැන පණවන්න බෑ කියන්නේ ඇයි කියලා. දැන් එතකොට ඒ මොහොතේ හේතු ගැලපෙනකොට පහළ වෙන කයක් තියෙනවා මිසක් ඒ මොහොතේ හේතු ගැලපෙනකොට පහළ වෙන යමක් තියෙනවා මිසක් මේ සිතෙන් පිට කිසිම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඔබට දකින්න අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ගොඩ නැගෙන ඇහැ කන නාසය දිව ශරීරය මනත් ඒ මොහොතේ ගොඩ නැගෙන එක. ඒ මමත් ඒ මොහොතේ ගොඩ නැගෙන එක. එතකොට ඇත්තටම ලෝකය කියන්නේ මොකද්ද? සිතම තමයි. එතකොට මේ ලෝකය කොයි වෙලාවෙද තියෙන්නේ? මේ මොහොතේ විතරයි තියෙන්නේ සිත. බැංක් account එකේ සල්ලි කීයක් තියෙනවද? දැන් මෙච්චරලා එක තිබ්බද? දැන් මේක කිව්වම පස්සේ මොකද්ද වෙන්නේ? අතීත මතක සටහන් ටිකට අනුකූලව මොකද්ද ගොඩ නැගෙනව නේද? මෙච්චරක් තියෙනවා අරව මේවා කියලා. ඊට පස්සේ මේ මොහොතේම නිරුද්ධයි නේද ඒක? තේරුණාද? එතකොට ඇත්තටම බැංක් account එකේ තියෙන සල්ලි ගාන මොකද්ද? අර මතක සටහනක් විතරයි. වෙන මොකක්වත් නෙමෙයි. දැන් මෙතන නැති කෙනෙක් මතක් කරගන්න. මෙතන නැති ඔබ දන්න අඳුරන කෙනෙක්. දැන් මෙච්චරලා හිටියද? දැන් මේ මොහොතේ පහළ වුණේ. අතීත මතක සටහනකට අනුකූල ගොඩ නැගිච්ච රූපයක් නේද? දැන් ඇත්තට මේ පුද්ගලයා දැක්කත් ඕකම නේ වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි වෙන්නේ. පැහැදිලිද? දැන් ওই විදිහට ඉරහඳ තාරකාවය ඔක්කොම මුළු විශ්වයම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩ නැගෙන සිතුවිලි මාත්‍රේ විතරයි. එතකොට මේ මොහොතේ ගොඩ නැගෙන මේ සිතුවිලි මාත්‍රේ තුල නේද මමත් ඉන්නේ. එතකොට මම මේ සිතුවිලි මාත්‍රේ තුල ගොඩ හිර වෙලා ඉන්න හිරකාරයෙක්ද නැද්ද? පැහැදිලිද? මුළු විශ්වයම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩ නැගෙන සිත. එතකොට මේ මොහොතේ ගොඩ නැගෙන ওই සිතුවිලි මාත්‍රය තුල මුළු විශ්වයම තියෙනවා කියලා කිව්වා මම. හැබැයි මේ මොහොත තුල ගොඩ නැගෙන ඒ සිතුවිලි මාත්‍රය තුල ඒ ගොඩ නැගෙන එකේ තියෙන ඇත්තක්ද බොරුවක්ද? දැන් අපිට ඕක ඇත්තක් වගේ පේන්නේ මේ අතීත මතක සටහන ඇත්තයි වගේ කියලා හිතෙන ඉඳනේ. දැන් අතීත මතක සටහනක් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් අතීතයේදී ඔබ දැකපු මතක සටහනකට අනුකූලනේ තව කෙනෙක් අඳුනගන්නේ. එතකොට දැන් අතීතයේ මතක සටහනක් ගොඩ නැගිච්ච වෙලාවෙත් ඒ පුද්ගලයා දැක්කද ඒ වෙලාවෙත් මොකද්ද? ඒ වෙලාවෙත් ඒ මොහොතට සාපේක්ෂව අතීතයේ තිබ්බ මතක සටහන් වලට අනුකූල රූපයක් ගොඩ නැගිච්ච එකක් නේද උනේ? එතකොට ඔහොම බලන් ගියාන් පස්සේ කවදාවත් මේ මතක සටහන් කියන ඒවත් ඇත්තටම ගොඩ නැගිච්ච ඒවත් මොනවාද? ඒවත් මේ හරහා මේ ගොඩ නැගිච්ච මිරිගුවක්ම විතරමයි නේද? දැන් තේරුණාද මේ මායාකාරය විසින් මේක ලස්සනට මේක හදලා දෙන විදිය. එතකොට මොහොතක් පාසා බොරුවක් මත ගොඩ නැගෙන බොරුවක් කැරෙන්නට වෙන මොකක්වත් මේකේ තියනවද? එතකොට මේ සිතුවිලි මාත්‍රයක පහළ වෙන යමක් කැරෙන්නට මෙතන මොනවත් තියනවද? එතනක් තියනවා කියලා කියන්න පුළුවන්ද අපිට ඒක? තියනවා කියලා කියන්න බෑයි. තියනවා නම් එක දිගට තියෙනවනේ. එහෙම තියෙන්නෙත් නෑනේ. ඒ මොහොතේ හේතු පහළ වෙනකොට පහළ වෙනවා. ඒ මොහොතේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. ඒක ඕනිත් නෑ. ඒ වාක්‍යය ඕනිත් නෑ. ඕක තව සරලව විස්තර කරලා දෙන්නම් මොකද්ද? දැන් අර පොඩි කාලේ සමහරට දැන් නම් පොඩි පුතාලා දන්නේ නැතුව ඇති. දැන් ඒ කාලේ මතක ඇති මේ තාත්තටම මතක ඇති. අර පොඩි කාලේ අපි අර මේ කවා ගන්න බැරි වුණාන් පස්සේ අම්මලා ආච්චිලා මොකද කරන්නේ? ඔන්න පුතේ කවුද එනවා කියන්නේ? ඔන්න පුතේ බිල්ලා එනවා කියලා කියනවා නේද? හරි. දැන් ওই බිල්ලා කොහෙවත් ඉන්න බිල්ලෙද්ද? නෑ නේද? කොහෙවත් ඉන්න බිල්ලෙද්ද නෑනේ. මේක මේ පහළ වෙච්ච සංකල්පයක් විතරයි. එතකොට ඔහොම පහළ වෙන බිල්ලෝ ටිකක් කැරෙන්න. අපි ඔයාලට කියනවා භූත. ඔය වගේ භූත ටිකක් කැරෙන්න මෙතන මොකක්වත් තියනවද? හොඳට කල්පනා කරලා බලන්න මේ සංකල්ප ජාලාවෙන් තොරව ඔබට මොකක්වත් ලෝකයක් හම්බ වෙනවද? මේ සංකල්ප ජාලාවෙන් තොරව මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණේ තමයි අපි තෝරගන්න ඕනේ. තව ටිකක් එතනින් එහාටත් තව කියලා දෙන්නද? කැමතිද?
කැමති නම් එහෙමයි. තව පොඩ්ඩක් කොතනින් එහාට ඕක තෝරලා දෙන්න. කාලේ තියෙන ඔබේ අතේ. මගේ ළඟ නෙමෙයි තියෙන්නේ. හරිද? ඔන්න කාලයටත් එමුකෝ අපි. කාලය කියන්නේ මොකද්ද කියලා තෝරගනිමුකෝ. හරිද? හරි. දැන් අපි තෝරගත්ත මේ සිතෙන් තොරව අපි මොකක්වත් දකින්නේ නැහැ කියලා. හරිද? එතකොට මේ සිත තුල ගොඩනැග හැබැයි මේ සිත තුල මහා විචිත්‍රවත් බවක් ගොඩනැගෙනව නේද? මේ ගොඩනැගෙන විචිත්‍රවත් බව තුල තියෙන ඇත්ත දේ අපි දැන් තෝරගමු. අපි දැන් කාලය ආපු හින්දා. හරි. ඉතින් ඔබව දානවා ගල් ගුහාවකට. එහෙම නැත්නම් කාමරයකට දාලා හිර කරනවා. දැන් ඉර එළිය පායනවා පේන්නෙත් නැහැ, හඳ එළිය වැටෙනවා පේන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. හරිද? ළඟ තියෙන මොබයිල් ෆෝන්, ඔරලෝසු, අරවද මෙව්වද ඔක්කොම අයින් කරනවා. හරි. ටික දවසක් යනකොට ඔබට පැය, විනාඩි, උදේ, දවල්, හවස, දවස, සතිය, මාසය, අවුරුද්ද කියන හැඟීම නැති වෙලා යනවද නැද්ද? පැහැදිලිද? එතකොට ඒක තියෙන එකක්ද? ඒ මොහොතේ අර ආරම්මන වලට අනුකූල ඒ මොහොතේ ගොඩනැගින සංකල්ප වලට අනුව ගොඩනැගෙන එකක්ද? සංකල්ප වලට අනුව ගොඩනැගෙන නේද? ඇයි? දැන් මේ මොහොතේ සංකල්පයකට අනුකූලව ගොඩනැගෙන කාලයක් මිසක් ඇත්තටම තියෙන කාලයක් නෙමෙයි. හරි. දැන් ඕකේ. තවත් ඕක මම තෝරලා දෙන්නම් මේ සාපේක්ෂක ගොඩනැගෙන තුල කොහොමද මේ සාපේක්ෂ ගොඩනැගෙන්නේ කියන එක තුල ඕක තෝරලා දෙන්නම්. ඒක තේරුණාම ඕක ඔබට තේරෙයි. මේ ගොඩනැගෙන මේ සිත තුලක් තියෙනා වූ මේ බොරුව ඔබට තෝරගන්න මම මේ හැම වෙලාවෙම මේක තුල අන්ත දෙකක් තියෙනවා. අන්ත දෙකකින් තොරව මේ සිත ගොඩනැගෙන්නේ නැහැ. හරිද? දැන් මම දැන් මේ වාඩි වෙලා ඉන්න මේ පුටුවට වඩා මම උසද මිටිද? උසද මිටිද? උසයි නේද? එතකොට දැන් මගේ උස ගැන යමක් කියනවා නම් ඔබට කියන්න වෙන්නේ තව යමකට සාපේක්ෂව නේද? එතකොට මගේ උස සම්බන්ධයෙන් තියෙන සියලු සාපේක්ෂක ටික අයින් කරොත් මගේ උස මොකද්ද? පණවන්න පුළුවන්ද එතනින් එහාට? හැම වෙලාවෙම උස පැනේ වෙන්නේ තව එකකට සාපේක්ෂව නේද? දැන් හොඳට බලන්න දුර ළඟ පළ වෙන්නේ. එහෙමයි නේද? දිග එහෙම සාපේක්ෂව නේ ගොඩනගන්නේ. කළු සුදු කැත ලස්සන ඒ පැනවෙන්නේ සාපේක්ෂව නේද? හැම වෙලාවෙම මෙහෙම පැනවෙන සාපේක්ෂ බවක් නේ මෙතන තියෙන්නේ. ඕක තව තෝරලා දෙන්නම්කෝ මම මෙහෙම. දැන් මැණික් කැටයකට වඩා තිරුවානා ගලක් වටිනාකමෙන් අඩුද වැඩිද? අඩුයි නේද? එතකොට මේ තිරුවානා ගල නොවටින්නේ මැණික් කැටයට සාපේක්ෂව නේද? එතකොට මැණික් කැටේ වටින්නේ තිරුවානා ගලට සාපේක්ෂව නේද? එතකොට මේ මැණික් කැටේ කියන සංකල්පයේ තියනවාද තිරුවානා කැටේ කියන සංකල්පයෙන් තොරව? එතකොට තිරුවානා ගල තියෙන හැම වෙලාවෙම මැණික් ගල කියන සංකල්පයත් එකමයි නේද? ඉතින් ඕක දැක්කන් පස්සේ ඇත්තටම තිරුවානා ගලයි මැණික් ගලයි කියන්නේ එකද දෙකක්ද? එකක් නේද? පැහැදිලිද? තේරුණාද? දැන් හිතන්න. දැන් ඔබට මේ කාරණේ හොක මෙහෙම තෝරගෙන යනකොට ඔබට තේරෙයි සුද්ධෝදන රජතුමාට වැරදිච්ච තැන. දැන් සුද්ධෝදන රජතුමාට මොකද්ද ඕනි උනේ? සිදුවත් කුමාරයා රජ කරවන්නද පැවිදි කරවන්නද? රජ කරවන්නනේ. හරිද? හැබැයි රජ කරවන්න කියලා දැන් සුද්ධෝදන රජතුමා මොකද්ද කරේ? රටේ තියෙන හොඳම මාලිගා ටික ගෙනල්ලා දුන්නද නැද්ද? හොඳම මාලිගා ටික නේද දුන්නේ මේ කුමාරයාට, සිදුවත් කුමාරයාට. එතකොට රටේ තියෙන හොඳම කෑම ටික නේද ඔක්කොම දුන්නේ? එතකොට රටේ තියෙන හොඳම මොනවාද? ඇඳුම් ටික නේද දුන්නේ? රටේ ඉන්න ඔක්කොම ලස්සන කාන්තාව ටික නේද දුන්නේ? මහලු කාන්තාවක් ඒ කතාවේ තියෙනවා මේ මහලු කිසිම කෙනෙක් කොණ්ඩේ පැහිච්ච මහලු කිසිම කෙනෙක් මේ සිදුවත් කුමාරගේ සේවකයෝ විදියට හරි මාලිගාවේ වැඩ කරන විදිය අය හරි පේන්නවත් හතරමාන මායිමට කවුද? ඒම තහනම් මහලු කෙනෙකුට. මහලු කෙනෙකුට ඒම තහනම්. හරිද? ඔක්කොම තියෙන ඒවා අර කියන අපි හිතන විදිහට ඔක්කොම තියෙන හැම දෙයක්ම දුන්නා. කුමාරිකාව නම් කුමාරිකාවෝ, කෑම නම් කෑම, මාලිගා නම් මාලිගා, යානවාන ඔය ඔක්කොම තිබ්බා. හරි. දැන්
ඔව් සුද්ධෝදන රජතුමා දැක්කා. හරි. ඔව් සුද්ධෝදන රජතුමා විතරයි දැක්කේ එතකොට. අනිත් අය දැක්කේ නැහැ. ඔව්. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඔව්. දැන් මෙතන මෙයා කවුද සුද්ධෝදන රජතුමා කියන්නේ කවුද? රජ කෙනෙක්නේ. රජ කෙනෙක් සාමාන්‍යයෙන් දැන් කාලෙත් දැන් ඉන්න රජතුමා නෙමෙයි කලින් හිටපු රජතුමාගේ දැන් වයස කීයද කියලා කියන්නකෝ බලන්නකෝ. කියන්න පුළුවන් සාමාන්‍ය. ඇත්තටම වයස කීයද? 70 ගාණක් නේද? තුමට. හැබැයි දැන් බැලුවොත් පිටින් බැලුව කාටවත් කියන්න පුළුවන් 70 ගාණක් කියලා. පිටින් බැලුවොත් කියන්න බෑනේ. පැහැදිලි. හරි. හොඳයි. දැන් මේක මම කියන්න හැදුවේ ওই කාරණේ මේ දැන් මෙන්න මේ කාරණේ හොඳට තෝරගන්න. හරිද? දැන් මේක මේ මම කියපු උපමාව ගන්න එපා. ඒ උපමාවේ තියෙන ගැඹුර ගන්න. හරිද? හරිද? දැන් මෙහෙම ගන්න. සිදුහත් කුමාරයාට මාලිගාවක් වෙනවද පැල්පතකින් තොරව? වෙනවද? ඇයි? හැම වෙලාවෙම මොකද්ද වෙන්නේ? පැල්පතකට සාපේක්ෂව නේද මාලිගාව තියෙන්නේ. තේරුණාද? එතකොට සිදුවත් කුමාරයාට මේ කෑම එක හොඳ කෑම එකක් වෙනවද නරක කෑමකින් තොරවද? වෙන්නේ නැහැ නේද? හැම වෙලාවෙම මේක හොඳ කෑම එකක් බවට පත් වෙන්නේ නරක කෑම එකකට සාපේක්ෂව නේද? පැහැදිලිද? දැන් මේක ඕන නැගෙන විදිය. එතකොට සිදුවත් කුමාරයාට නෙමෙයි අපි ඔක්කොටම මේ සීල දෙනාටම මේක අදාළයි. අර තිබ්බ සැප සම්පත් ඔක්කොම සැපක් වෙනවද වෙන මොකක් හරි එකට අනුකූලව සාපේක්ෂකයක් ගොඩ නැගුණ නැත්තම් නෑ නේද? එතකොට දැන් අපි මෙතන ඉඳන් බලලා මොකද්ද කියන්නේ? මෙතන ඉඳන් බලලා කියනවා ඒක මහා සැපක් කියලා. හැබැයි සිදුවත් කුමාරයාගේ පැත්තෙන් ගත්තොත් ඒක සැපක්ද? ඇයි අරක සාපේක්ෂකේ ගොඩ නැගුණ නැත්තම් සැපක් වෙන්නේ නෑ. මේ ලෝකේ සැප කියලා දෙයක් තියෙන්නේ දුකට සාපේක්ෂවයි. මේ ලෝකේ දුකක් කියලා තියෙන්නේ සැපට සාපේක්ෂවයි. ඒ දෙක ගොඩ නැගුණ නැත්තම් කවදාවත් මොකද්ද? මේ ලෝකේ මොකද්ද යමක් පවතින්න බෑ. එතකොට මේ ලෝකේ කිව්වෙත් මොකද්ද වෙන මොකක්වත් නෙමෙයි. සිතම තමයි. එතකොට මේ සිත තුල මේ අන්ත දෙක හැම වෙලාවෙම වැඩ කරේ නැත්තම් සිත ගොඩ නැගින්නෙත් නෑ. ඇයි? එක්ක එකක් හොඳයි කියලා ගන්නේ තව යමකට සාපේක්ෂව. හොඳ පවතින්නේ නරකකට සාපේක්ෂව. නරක පවතින්නේ හොඳට සාපේක්ෂව. ඔය හොඳත් නරකත් ඉක්මවා ගිය තැන තමයි මොකද්ද? සත්‍ය තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ගොඩ නැගෙන සැප වේදනා දුක් වේදනාවත් ඒ මොහොතට සාපේක්ෂයි. කලින් එකට සාපේක්ෂයි. පැහැදිලිද? තමාට මහත්ය දන්නවා ඇති ආමි එකේ වැඩ කරපු හින්දා සාමාන්‍යයෙන් කමාන්ඩෝ ට්‍රේනින් එකකට එහෙම ගියන් පස්සේ මුලින් අර මහා දුකක් වගේ කියන එක ඊට පස්සේ ටික දවසක් යනකොට මොකද්ද වෙන්නේ? දරා ගන්න පුළුවන් වෙන මට්ටමක් එනවා නේද? ටික දවසක් යනකොට ඒක දරා ගන්න පුළුවන් මට්ටමකට එන. ඇයි? කලින් එකට සාපේක්ෂවයි ඒක ගන්නෙ. කලින් එකට සාපේක්ෂවයි. ඒක අපිට පෙන්වන්නට මේ පැත්තෙන් ඉඳන් බැලුවට ඒක දුකක් කියලා ගැවුවන් පස්සේ ටික දවසක් ඒක යනකොට ඒකට මොකද වෙන්නේ? ඒකට පුරුදු වෙනවා. පුරුදු වෙන්නේ ඇයි? කලින් එකට සාපේක්ෂව ඒක ගන්නෙ. මේක තමයි සිතේ ස්වභාවය. මේ සිතේ ස්වභාවය තුල ඒකාන්ත කොට නියම කළ හැකි සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් මොකක්වත් නැහැ. තියෙන එකට සාපේක්ෂව ගන්න. ඔබ මේක අමාර පොඩි කාලේ මේ පරීක්ෂණය කළා ඇති. දකුණු අත දානවා උණු වතුර භාජනයකට. වම් අත දානවා අයිස් තියෙන භාජනයකට. මැද්දේ තියෙන ඇල්මැරුණු වතුර එකක්. දැන් අර උණු වතුර දාපු එකේ අත අර ඇල්මැරුණු වතුරට දැම්මන් පස්සේ දැනෙන්නේ සීතලක්ද උණුසුමක්ද? සීතලක් නේ. අයිස් දාපු එක අර ඇල්මැරුණු වතුරයකට දැම්මොත් දැනුනේ සීතලක්ද උණුසුමක්ද? උණුසුමක් නේද? දැන් තේරෙනවද? පෙර එකට සාපේක්ෂවයි ගන්න. කැලෑවේ කටු අතරේ ගමන් කරනවා ගෙනේ සෙරෙප්පු නැතුව.
නැත්තම් මේ වගේ ටයිල් දාපු බිමක කෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා මේ වගේ පළසක ඇවිද ඇවිද ඉන්නවා. දෙන්නම වැටෙනවා බොරළු පාරකට. කෙනෙකුට අර බොරළු පාර ඒ මොහොතේදී මොකද්ද වෙන්නේ? සැපක් වෙනවා. අනිත් එක්කෙනාට දුකක් වෙනවා. හරි. මේ හැම වෙලාවෙම මේ විදිහට තමයි ගොඩ නැගෙන්නේ. දැන් අපි හිතමු අපි මේ පාරේ යනකොට පාරේ අයිනේ අර ඉටිරෙද්දක් දාලා අම්මගෙන මේ ඉටිරෙද්දක් උඩ දරුවෙක් තියලා තියෙනවා. හරිද? මේ අවුවට මේ ඇසර පිච්චි මේ දරුවා මෙහෙම ඉන්නවා. දැන් මේක දැක්කන් පස්සේ මේ දරුවා දුකෙන් ඉන්නවා කියලා අපිට ගොඩ නැගෙනව නේද? මේලා දරුවා මහා දුකකින් ඉන්නේ කියලා. හැබැයි මේ දරුවා දුකෙන් ඉන්න බව අපට ගොඩ නැගෙන්නේ මොකකට සාපේක්ෂවද? තව දරුවෙකුට සාපේක්ෂව නේද? තව වෙන මොකක් හරි එකකට සාපේක්ෂව නේද? හැබැයි මේක දරුවගේ පැත්තෙන් බැලුවා. ඒක සැපක් කියන්නත් බෑ දුකක් කියන්නත් බෑ. මේ දරුවට සැපක් හරි දුකක් හරි වෙන්නේ එයාට එතනින් එහා ලෝකයක් මොකද්ද? පෙන්නුවතින් විතරයි. තව මෙහෙම ගෙවල් තියෙනවා, දොරවල් තියෙනවා, ළමයි ඉන්නවා, සෙල්ලම් බඩු තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා කියලා. අන්නේ සාපේක්ෂකේ ගොඩ නැගුණාට පස්සේ තමයි ඒකට අනුකූලව මේක සැපක් හරි දුකක් හරි වෙන්නේ. පැහැදිලිද? දැන් ඔබට තේරෙනවද මේ ලෝකේ ඉන්න ලොකුම ධනවතා වුණත් මොකද්ද වෙන්නේ? මේකෙන් ගැලවීමක් නැහැ කියලා. එයා මේකේ අර උපරිමයට ගියා. උපරිමයට ගියාට පස්සේ මොකද වෙන්නේ? අර අපි කියනවා රෙෆරන්ස් පොයින්ට් එක උඩ නැග්ගා විතරයි. ඇයි? එතනින් එහාට ඒකට සාපේක්ෂව තමයි ඊළඟට එක ගොඩ නැගෙන්නේ. එතකොට ඒකට සාපේක්ෂව එතනින් පල්ලෙහා තියෙන ඔක්කොම මොකද වෙන්නේ? දුකක් වෙනවා. එතකොට මේ විදිහට සැප වේදනාව හරි දුක් වේදනාවත් ඒ මොහොතේ සාපේක්ෂව ගොඩ නැගෙන එක මුසක් ඇත්තටම පණවන්න පුළුවන් එකක් නෙමෙයි මේක මෙහෙමයි කියලා. මේ සිත තුළ තියෙන විස්තර භාවයේ මසින් ගොඩනගලා දෙන එක. ওই විදිහට හැම වෙලාවෙම මේ අන්ත දෙක තුල මේක අපි හිර වෙනවා. එක්කෝ ඒ අන්තයට වැටෙනවා, එක්කෝ මේ අන්තයට වැටෙනවා. එක්කෝ ඒ අන්තයට වැටෙනවා, මේ අන්තයට. හැබැයි එක අන්තයක් තුල අනිත් අන්තේ තියෙනවා. දැන් පිරිසිදු මුදලක් තියෙන්නේ අපිරිසිදු මිදුලකට සාපේක්ෂව නේද? එතකොට පිරිසිදු මිදුල තුල කියන සංකල්පය තුල අපිරිසිදු මිදුල කියන සංකල්පය තියෙනවද නැද්ද? මිදුලක් පිරිසිදු වෙලා ඉවර වෙනකොටම අපිරිසිදු වෙනවද නැද්ද? ඇයි? පිරිසිදු මිදුලක් තියෙන්නේ මොකටද? අපිරිසිදු මිදුලට සාපේක්ෂව. පැහැදිලි? තරුණ බව තියෙන මහලු බවට සාපේක්ෂව. මහලු බව තියෙන තරුණ බවට සාපේක්ෂව. මේ බාහිර තියෙන එකක් නෙමෙයි මේක මේ සිතේ දින මේ සංකල්පය ඔස්සේ ඔබට දුක ගොඩ නැගෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ විදිහට මේ සංකල්පය හැදෙන්නේ අර එක සංකල්පයකට සාපේක්ෂව තමයි තව සංකල්පයක් පිහිටා සිටින්නේ. මේක එකකින් තොරව තව එකක් පිහිටා සිටින්නේ නැහැ. හරිද? දැන් මම මේක කිව්වට දැන් මේ හැම වෙලාවෙම මේ ගොඩ නැගෙන මම සිත ලෝකය මායාවක් කියලා මම කිව්වා තමයි. හැබැයි මේ මායාව තියෙන්නේ මොකකට සාපේක්ෂවද? යථාර්ථයට සාපේක්ෂව නේද? පැහැදිලිද? මායාව තියෙන යථාර්ථයට සාපේක්ෂව, යථාර්ථයේ තියෙන මායාවට සාපේක්ෂව. හැබැයි යථාර්ථයම මායාවක් නම්, මායාවම යථාර්ථය නම් ඒකට කියන්න වචනයක් තියෙනවද? නෑ නේද? කියන්න වචනයක් නැති හින්දා අපි ආයි කියනවා මායාව කියලා. යථාර්ථය කියන්නේ නෑ ඒකට. මේක තෝරගන්න ඕනින්ද කාරණේ. ඉතින් මේ ධර්ම දේශනාවකදී කරන්නේ මොකද්ද? තව එක අන්තයකට තල්ලු කරලා දාන එක. ඔබට තවත් අන්තයකට තව සංකල්පයක් ගොඩනගන එක. හැබැයි ඒ සංකල්පය තුලින් ඔබ මොකද්ද මේ කාරණේ තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ තෝරගන්න දක්ෂ වෙච්ච කෙනාට එතනින් එහාට මේක ලිහි යන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඉතින් ඔය විදිහට හැම වෙලාවෙම මේ විදිහට අන්ත දෙකක් ගොඩ නැගෙනවා. ඒ අන්ත දෙකට අනුකූලව තමයි හැම වෙලාවෙම මේ සිත තුල තියෙන්නේ. දැන් ලෝකේ කියන්නේත් මේ සිතම තමයි. මම කියන්නේත් මේ සිතම තමයි. සියල්ල මේ සිතම තමයි. මේ සිත තුලත් අර විසිතුරු භාවයේ ගොඩනගලා දෙන්නේ මේ විදියට මේ ගොඩ නැගෙන්නා වූ මේ සාපේක්ෂව ගොඩ නැගෙන්නා වූ මේ අන්ත වලින් තමයි ගොඩ නැගෙන්නේ. හරිද? ඉතින් ඕක අපි දකින්න මේකේ තියෙන මේ මුලාවෙන් ගැලවෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? හොඳයි. ගැටලු තියනවාද එහෙනම්? කොයි කීපු කාරණේ ගැටලු තියනවාද? තාම මොනාරි පැහැදිලි කරලා දෙන්න ඕනේ තැන් තියනවාද? තව එකක් දෙකක් මම විස්තර කළා. එහෙනම් අපි එන ධර්ම දේශනාව නවත්තමු, අවසන් කරමු. ඉතින් මේ වගේ ධර්ම දේශනාවකදී ඔය වගේ කාරණා සියල්ල කියන්නත් බෑ.
පැහැදිලි කරලා දෙන්න බෑ. මේ සිත ගැන පරීක්ෂණේ පටන් ගන්න බොහොම කලාතුරකින් කෙනෙක්. හැබැයි මේ සිත ගැන පරීක්ෂණේ පටන් ගන්න කෙනා තමයි මේකෙන් දිනන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනේ ඉතින් එතනින් එහාට දැන් මේ වගේ අද එකකට වඩා අපි මේක හුඟාම බුදු පියාණන් වහන්සේ කාලේ දුන්නේ මේක ප්‍රශ්න උත්තර විදියට ගිහිල්ලා මේක කාරණේ තෝරගත්තු එකක්. ඉතින් එහෙම ගිහිල්ලා අපිට මේක තෝරගන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් එතනින් එහාට ගිහිල්ලා. හරි. දැන් අපි තෝරගනිමු මෙන්න මෙහෙම එකක්. දැන් අපි බෝධි පූජා තියනවා, නොයෙකුත් ඒවල් තියනවා. මොකක් හදන්නද? මේ බාහිර තියෙන එක මොකද්ද? හදන්න. ඊට පස්සේ දැන් අපි කියනවා දැන් ඒව මොන හරි කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියෝ මට මොකද කර්මඵලයක් පළ දුන්නා අරක වුණා දැන් අපල කාලේ ආවා අරවා මේවා මේ මහා කේන්දර බලන්න දුවනවා අරවා මේ රටේ තියෙන ඇති ඔක්කොම කරනවානේ. හරි දැන් ඔන්න ඔබට හිතනවනේ දැන් හිතන්න ඔබ ඉන්න ළඟම ඉන්න ඥාතියෙක් මරණයටපත් වෙන එක ඔබ ගන්නෙ මොකද්ද? ඇක්සිඩන්ට් වෙලා මරණයටපත් වුණා කියලා හිතන්නකො. ඔබ ගන්න එක මොකද්ද? අන්න අපලයක් පළ දුන්නා, කර්ම විපාකයක් පළ දුන්නා, අර ඔක්කොම වුණා. ඊට පස්සේ දැන් අසනීප වෙලා ඉන්නවා නම් ඒකට ප්‍රතිකර්ම යොදන්නේ අරවා මේවා ඔක්කොම කරනවානේ. මං කියන්නේ මේවා කරන්න එපා කියන එක නෙමෙයි. හරිද? ඔබ මේක තෝරගෙන ඔබ මේ තෝරගන්නකොට ඔබට මේක පැහැදිලි මොකක්ද කියලා. හරි. දැන් මම උපමාවකින් විස්තර කරන්නකො මේක. හිතන්න දැන් අපි පිටරට රැකියාවකට යනවා නේ. එහෙම නැත්නම් පිටරට මොකක් හරි වැඩකට යනවා කියලා. අපේ එක්කෝ ආයතනයේ වැඩකට හරි එහෙම නැත්නම් වෙනත් මොකක් හරි වැඩකට. ඔය ගිය අතර ගිහිලා මාස 6කට විතර පස්සේ මේ අපේ ඉන්න ළඟම ඥාතියා ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොකක් හරි වෙලා මරණයටපත් වෙනවා. හරි. එතකොට මේ මිනිස්සයා මෙහෙම මැරිච්ච බව මේ අපි හොඳටම ආදරය කරන මේ ළඟින් ඉන්න අපි මේ සලකනගෙන මැරිච්ච බව ගෙදර අය අපිට කියන්නේ නැහැ කියලා හිතමුකෝ. මොකක් හරි හේතුවක් හින්දා. දැන් අර මිනිස්සයා කැඩිලා විඳලා ගිය එක විනාශ වෙලා ගිය එක මොකක් හරි වෙලා ගිය එක අපිට දුකක් ගොඩ නැගිනවද? නෑ නේද? හිතන්න අපි ඕක දැනගන්නේ මාස 6කට අවුරුද්දකට විතර පස්සේ කියලා. ඒක ඉස්සෙල්ලාම දැනගන්න මොහොතේදී නේද මොකද දුක හටගන්නේ? දැන් මොකද වෙන්නේ? ඒ දැනගන්න මොහොතේදී අන්න ආරම්භන එනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා ගැන තියෙන සියලු අර සංකල්ප ටික මතක සටහන් ටික ඇදිලා එනවා නේද? ඊළඟට අර මරණය ගැන තියෙන මොකක් හරි සංකල්ප ටික මතක සටහන් ටික ඇදිලා එනවා නේද? ඊළඟට මේ දෙක එකතු වෙනවා නේද? එකතු වෙලා අමුතු සංකල්පයක් හැදෙනවා නේද? ඒ සංකල්පයෙන් නේද මොකද්ද? දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසා කියනවා වූ අරව කියනවා මේ කියනවා සියල්ල හටගන්නේ ඕකෙන් නේද? පැහැදිලිද? එතකොට අර පුද්ගලයා කැඩිලා බිඳලා ගියකින් නේද උනේ ඒක? නෑ නේද? දැන් හොඳට බලන්න මේක. බැලුවාම ඔබට තේරෙයි. එතකොට දැන් මේ අපල වලට මේවා දෙන්න හරි මේවා දෙන්න ගියාම හරියනවද ওই වැඩේ? එතකොට දැන් ඒකෙනු සංකල්පයක් අපි දාගන්නවා දැන් හරි ගියා කියලා. එච්චරයි හිති වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඔය විදිහට තමයි මුළු සංසාරය පුරාවටම ආවේ. එතකොට මේ අවිද්‍යාවේ ස්වභාවයේ තියෙනකන් තමයි මේ දුක හටගන්නේ. මේ අවිද්‍යාව තුලින් මේ කාරණේ වෙනවා. මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මම ඔබට තෝරලා දෙන්න මේ එච්චර සංකීර්ණ ওই වචන වලින් අපි තෝරගන්න ඕනේ නැහැ. මේ pāli වචන අරගෙන මේවා තෝරගන්න ගියන් පස්සේ ඔබට මේ කාරණේ තෝරගන්න වෙන්නේ නැහැ. මේ පිසියුම් කාරණේ තෝරගන්න වෙන්නේ නැහැ. මේ පොඩි සරල කාරණේක මම විස්තර කරලා දෙන්න. දැන් හිතන්න මම මෙතන මේ දැන් ඔබ එනකොටම මම මෙතනට එන ගමන්ම මම මෙතනට පෙට්ටි ටිකක් අරන් එනවා කියලා. මේ වහපු පෙට්ටි ටිකක් අරන් එනවා. හරිද? දැන් මම එක පෙට්ටියක් ඇරලා පෙන්නනවා. ඇරලා පෙන්නුවාන් පස්සේ ඒකේ තියෙන මැණික් ගලක්. හරිද? ඊළඟ පෙට්ටිය ඇරලා පෙන්නනවා. ඒ ඇරලා පෙන්නුවාම ඒකේ තියෙන හාවෙක්. ඊළඟ පෙට්ටිය ඇරලා බැලුවාම ඒකේ තියෙන සල්ලි. තව පෙට්ටියක් ඇරලා බැලුවාම ඒකේ තියෙන කළු ගලක්. තව පෙට්ටියක් ඇරලා බැලුවාම ඒකේ තියෙන පොතක්. ඔහොම ඔක්කොම පෙට්ටි ටික ඇරලා පෙන්නලා එක පෙට්ටියක් විතරක් අරින්න නැතුව මගේ ළඟ තියාගෙන ඉන්නවා. ඒ පෙට්ටිය අරින්නේ නැහැ දැන්. හරි. හිතන්න දැන් ඕක මම මේ 10000ක් ඉන්න තැනක ඕක කරා කියලා. හරිද? ඊට පස්සේ අර පෙට්ටිය අරින්න නැතුව මම පෙට්ටිය අරන් ගිහිල්ලා. හරිද? එක්ක පන්සලේ හරි කොහේ හරි තැනක වීදුරු පෙට්ටියක් අදලා උස තැනක වටේ වන්දනාමාන කරන්න පුළුවන් හරි ඒ වගේ තැනක ගිහලා අර පෙට්ටිය කාටවත් අරින්න බැරි වෙන තැනින් තියලා තියෙනවා. දැන් ඔක මම 10කට 2000කට පෙන්නුවාන් පස්සේ මේ 1000ට 2000ට අර පෙට්ටියේ තියෙන්නේ මොකද්ද කියන එකට මොකද්ද වෙන්නේ?
එක ඒවා ගොඩනගෙනව නේද? කෙනෙක් කියනවා මේකේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඇති. තව කෙනෙක් ඉන්නවා අර මොකක් වෙන තව මොකක් හරි ඇති. නැත්නම් ඊටාම දුර්ලභ ගණේ මොකක් හරි මණිකක් ඇති. තව කෙනෙක් කියනවා තව ඕකේ ඔය එච්චර වටින දෙයක් ඕකේ නැතුව ඇති. දැන් එක එක්කිනාට දැන් එක එක සංකල්ප ගොඩනගෙනව නේද? දැන් ওই සංකල්ප ගොඩනගෙන දැන් මේ ඔහොම ගිහිල්ලා දැන් මේ ගිහිල්ලා සමහරව ගහ ගන්න තැනටම යන්න පුළුවන් නේද ඕක? දැන් ඇයි මොකද කට්ටියක් කියනවා මේක මෙහෙමයි කියලා. හිතන්න දැන් ওই પરම්පරා ගානක් තිස්සේ ඔය පෙට්ටිය දැන් අර වගේ මේ ආගමික ස්ථානයක උඩ තැනකින් තියෙනවා. කාටවත් අරින්න දෙන්නේ නැහැ පෙට්ටිය. හරිද? දැන් අවුරුදු 1000 2000ක් යනකොට දැන් මොනවා වෙයිද? නොයෙකුත් ආකාරයේ සංකල්ප මතවාද මේ හරහා පහළ වෙනව නේද? එක එක්කෙනෙක් තව එක්කෙනෙක් එකක් කියනවා මේකක් කියනවා. දැන් දෙන්නෙක් හම්බුනාම ආයි සංකල්පය අලුත් වෙනව නේද? අන්න ඕකට කියනවා අවිද්‍යාව කියලා. දැන් ඔය අතරේ හිතන්න එක මිනිස්සෙක් කොහොමරි හොරෙන් ගිහිල්ලා අර පෙට්ටිය ඇරලා බලනවා. දැන් පෙට්ටිය ඇරලා බලුවම පෙට්ටිය ඇතුලේ මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. පෙට්ටිය හිස්. හරිද? පෙට්ටිය හිස්. ඊට පස්සේ ආයේ තිබ්බ විතරම වහලා ඇවිල්ලා ආයේ අර මිනිස්සු අතරම ඉන්නවා. දැන් අර මිනිස්සු අර පෙට්ටියේ තියෙන ඒවා ගැන කතා කරනකොට අර මනුස්සයාට මොනා හිතේද? දැන් මේ මනුස්සයාට ආයේ මොකක්වත් හිතෙන්නේ නැහැ නේද? මේ මිනිස්සු ගැන අනුකම්පාවක් කරන්න වෙන මොකක්වත් හිතෙන්නේ නැහැ නේද? අර මනුස්සයාට දැන් අර පෙට්ටිය ගැන මහා සංකල්ප වලට රණ්ඩු වලට ඒවට මැදිහත් වෙන්න යනවද? පෙට්ටියේ තියෙන එක ගැන. දැන් මේ පෙට්ටිය ආරක්ෂා කරන්න යනවද එයා? මේක මහා වටිනා ආගමික සංකේතයක් හරි වෙන මොකක් හරි කියලා මේක ආරක්ෂා කරන්න එහෙම යන්නෙත් නැහැ. දැන් මේ පෙට්ටිය ගැන වෙන මොනවත්ම සංකල්ප ගොඩනගෙන්නෙත් නැහැ. හැබැයි මෙයා කිව්වොත් තව කෙනෙකුට මම ගිහිල්ලා ওই පෙට්ටිය ඇරලා බැලුවා ඕකේ මුකුත් නැහැ කියලා අනිත් අයට කිව්වොත් අනිත් මිනිස්සු ඔක පිළිගන්නවද? ඒ පිළිගන්නෙත් නැහැ. අන්න ඕකට කියනවා අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාවෙන්ද අපිට හිතෙනවා මොකක් හරි එකක් ඇති කියලා. ඇත්තටම දැන් මේක හරියට අර මිරිගුවේ වතුර දකින්න වගේ එකක්. දැන් මිරිගුව නොදන්න තාක්කල් අපිට මොකද තියෙන්නේ මිරිගුවේ වතුර තියෙනවාමයි කියන එකනේ ගොඩ නැගින්නේ. අපි දැනගත්තාම දකින්නවා වතුර තියෙනවා වගේ පෙන්වන්නට ඇත්තටම මේකේ වතුර නැහැ බව. ඉතින් මේ අපි මේ ලෝකයේ විදියට දකින්න එක තුල මම විදියට ගොඩ නැගෙන එක තුල ඇත්තටම අර සංකල්ප ජාලාවක් මිසක් ඇති දෙයක් තියනවද? හිස් දෙයක් ශුන්‍යයි. ඕක නොදකින්න දාක් ඕක දකින තාක්කල් මේ අවිද්‍යාව තියෙනවා. ඉතින් අවිද්‍යාව තියෙනකම් මොකද වෙන්නේ? අර සංකල්ප ටික එකතු වෙනවද නැද්ද? අන්න සංකල්ප සංකාර වෙනවා එකතු වෙනවා සංස්කරණය වෙනවා එඩිට් කරලා ලස්සනට මේව කරලා අර ෆිල්ම් එකක් හදනවා වගේ හැම වෙලාවෙම හදලා දෙනවද නැද්ද දැන්? අන්න හදලා දෙනවා මොනවාද? හදලා දීලා ඕන්න මොකද? සිතප් ගොඩ නගනවා. සංකාරපච්චය විඥාන. සිතක් ගොඩ නැගෙනකොටම මොකද්ද වෙන්නේ? මේ සිත තුලින් මොකද්ද පහළ වෙනවා? නාම රූපයක් එහෙම නැත්නම් චිත්තද රූපයක්. එක්ක රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්. හැබැයි මේ ගොඩ නැගෙන එක මොකක්ද? අර සංකල්ප හරහා ගොඩ නැගිච්ච චිත්තද රූපයක් මිසක් හිතේම හටගත්තු රූපයක් ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. ඊට පස්සේ අන්න ඒක කොහෙද? බාහිර තියනවාය කියන තැනට එනකොටම ඒ රූපය දකින ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මන එහෙම නැත්නම් සලායතන ටික පහළ වෙනවා. හිත තුලම මම පහළ වෙනවා. ඊළඟට හැඟීමක් එනවා මම ඉඳන් ඒ රූපේ ස්පර්ශ කරා, ඒ ශබ්දේ ස්පර්ශ කරා, ගන්ධේ ස්පර්ශ කරා, රසේ ස්පර්ශ කරා කියලා. ස්පර්ශය පහළ වෙනවා. තියෙන ස්පර්ශයක්ද මේ? නෑ. අන්න ස්පර්ශපච්චය ඊළඟට වේදනා, ඊළඟට ඒක හරහා සාපේක්ෂව ගොඩ නැගෙනවා. සාපේක්ෂක වූ වේදනාවක්, තියෙන වේදනාවක් නෙමෙයි. වේදනාවක් පහළ වෙනවා. ඊළඟට මොකද්ද? ඔන්න හා වෙන්න එකක් හම් වෙනවා. එක්කෝ මොකද්ද? එක්කෝ හා වෙනවා භව තණ්හ, එක්කෝ මොකද්ද වෙන්නේ? හා වෙන එකෙන් අයින් වෙන්න හදනවා. මේකෙන් අයින් කරන්න හදනවා. දැන් මේ අයින් කරන්න හදන්නේ මොකද? තමන්ගේ හිතමයි. හා වෙන්නේ මොකටද? තමන්ගේ හිතත් එක්කමයි. ඊළඟට ඉතින් ඒක මොකද්ද? ඒක උපාදාන කරගෙන උපාදාන කරගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? මේක හරහා තව අලුත් සංකල්පයක් පහළ වෙනවා. ಜಾතියක් පහළ වෙනවා. ওই ಜಾති කිව්වේ උපන් ಜಾතිය නෙමෙයි. මේ මොහොතක් මොහොතක් පහසා පහළ වෙන ಜಾතිය. ಜಾතියක් පහළ වෙනවා, භවක් පහළ වෙනවා. මේ මොහොතට
අපි කියන්නේ බවටපත් වෙනවා කියලා. ඒ බවටපත් වෙනවා. ඒ જાතිය පහළ වෙනවා මේ මොහොතේ. જાතියක් පහළ වෙනවා, භවයක් පහළ වෙනවා. ඉතින් ඒකත් මේ මොහොතේම නිරුද්ධයි. ඉතින් ඔය හට ගන්න එකත් හැම මොහොතෙම හට ගන්න මොහොතේම නිරුද්ධයි. ඉතින් මේ කිව්වේ එක සිතක හට ගන්න මේ ලක්ෂණ ටිකක් විතරයි. ඔය වචන ටික නොදැන හිටියත් ඔබ මේ කාරණේ දන්නවා නම් එච්චරයි. වෙන මොකුත් ඕනේ නැහැ. ඉතින් ඔක ගැඹුරට යන්න මේ හැම වෙලාවෙම මේ අන්තවලට මේ සිත යන විදිය මේ ඔක්කොම බලන්න. හරි එහෙනම් අපි වෙලාව ගිහිලා තියෙන හින්දා තව පුංචි කාරණාගේ තුනකින් මේක විස්තර කරන්නම්. එහෙනම් දැන් මෙච්චර දවසක් ඔබ විශ්වාස කරපු කෙනෙක් හිටියා. කවුද? සියල්ලටම වඩා විශ්වාස කරපු කෙනෙක් හිටියා. කවුද? මම. එහෙම නැත්නම් සිත. හැබැයි මේ මම සිත කියන්නේ ඇත්තටම කවුද? තවදුරටත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද? හොඳට කල්පනා කරලා බලන්න. මම මේ කිව්වට පිළිගන්න එපා. මොකද මේ අවිද්‍යාව ස්වභාවය තමයි මේ කියන ධර්ම දේශනාව දැනුමක් බවට පත් කරගන්න එක. දැනුමකින් ඇති වැඩක් නැහැ. දැනුමත් වෙයි සිතුවිලි මාත්‍රයක් තුළ පහළ වෙලා නිරුද්ධ වෙලා යන එකක් විතරයි. ඔය ඔක්කොම ගත්ත PhD ටික MSc අරවා මේ ඔය ඔක්කොම තියෙන්නේ කොහෙද? එක පැත්තකින් කියනවා කොළ කෑල්ලක තියෙනවා කියලා මම කියනවා කොළ කෑල්ලෙත් නැහැ කියලා. පැහැදිලි. ඉතින් ඔය ඔක්කොම මේ හැම මොහොතකදීම අපි විශ්වාස කරපු කෙනෙක් ඉන්නවා. ඒ මොකද්ද? මේ සිත. එහෙම නැත්නම් මේ මම. ඉතින් ඔබ දැන් කල්පනා කරලා බලන්න මේ සිත තව දුරටත් විශ්වාස තැබිය හැකිද කියලා. එතකොට මේ සිත විසින් ගොඩනගලා දෙන යමක් තියෙනවා නම් විශ්වාස තැබිය හැකිද කියලා. දැන් මේක මේ බුද්ධ ශාසනය අතහරින්නේව නැහැ. ඇයි? අතහරින්න මොකද්ද? අල්ලගෙන ඉන්න එපා. අල්ලගෙන හිටපු දෙයක්වත් නැහැ. මේ පැත්තෙන් අල්ලගන්නෙක් හිටියෙත් නැහැ. ඒ මොහොතේ හේතු වලට අනුකූලව ගොඩනගෙන එකක් විතර. ඉතින් මොකද්ද එතකොට අතහරින්න තියෙන්නේ? අතහරිනවට වඩා එහා ගිය එකක් මේ කිව්වේ. මේක දකින්නකොට පැහැදිලිද? අතහැරලා නිවන් දකින්න පුළුවන්. ඉතින් මොනා කරන්න බැයිද? අතහැරලා කවුරුවත් සාන්තියට විමුක්තියටපත් වෙන්නේ නැහැ. මේක දැකලා තමයි අතහරින්න දෙයක් නොතිබිච්ච බව දැකලයි ශාන්තියටපත් වෙන්නේ. ඉතින් එතකොට මේ සිත තුළ මේ සිත තුළින් ගොඩනගලා දෙන දේවල් යමක් තියෙනවා නම් මෙතනින් එහාට මොකද්ද? විශ්වාස කරනවද නැද්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. තවදුරටත් විශ්වාස කරනවද කියලා. එතකොට ඔබ තවදුරටත් රැවටෙන එකෙන් ඔන්න ඔබට අත මිදෙන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මෙන්න මේ කාරණේ තුලදී මේ අන්ත දෙකට වැටෙනවා අපි. එක්කෝ අපි මේ ගොඩ නැගෙන සිත තුල ගොඩ නැගෙනවා යම් කිසි ක්ලේශයක් ගොඩ නැගෙනවා නම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් ගොඩ නැගෙනවා නම් අපි ඒක මත පිහිටා සිටිනවද නැද්ද? නැත්තම් අපි උත්සාහ කරනවද නැද්ද? මොකද්ද? මට දැන් කේන්ති යනවා වැඩි. මේ කේන්තිය මං අයින් කරගන්න ඕනි කියලා ගන්නව නේද? එතකොට කේන්තිය අයින් කරගන්න යනකොට ආයි මොකද්ද වෙන්නේ? කේන්තිය නැති ස්වභාවයට ආයි මොකද්ද වෙලා තියෙන්නේ? රාගයෙන් බැඳෙනව නේද? ඇයි කෙලෙස් වලින් තොර ස්වභාවයට ආයි මොකද්ද වෙන්නේ? රාගයෙන් බැඳෙනවා. ඊට පස්සේ ඒ දේ ලැබුණ නැති වුණාන් පස්සේ ආයි ද්වේෂයෙන් ගැටෙනවා. එතකොට ආයි මොකද? ආයි වෑයම් කරනකොට ආයිත් මොකද වැටෙන්නේ? තිබ්බ තැනටම තමයි. හිටිපු තැනටම තමයි. ඉතින් මේක ඇත්තටම මේ මම කරන වැඩක්ද මේක? ඒක තෝරගන්න ඕනේ ඉස්සෙල්ලා. අපිට හිතෙනවා මේ මම තමයි මේ සියල්ල කරන්නේ කියලා. ඇත්තට මම කරන එකක් නෙමෙයි. මොකද්ද මෙතන? හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙනවා විතරයි. දැන් ඔබට හිතෙනවා අද මම තීරණයක් අරගෙන මෙන්න මෙහෙම දේවල් ටිකක් කරා, මෙහෙම ආවා, මේ ඔක්කොම ආවා කියලා ඔබ හිතුවට ඇත්තටම මොකද්ද? ඔබ කරපු දෙයක් නෙමෙයි. ඒ වෙලාවට මොකද්ද? හේතු සකස් වෙනකට අනුකූලව ගොඩනැගිච්ච දෙයක් කරන්න වෙන මොකක්වත් නැහැ. දැන් තව එක තැනකින් ඔක විස්තර කරලා දෙන්න. මම පොඩි කාලේ මේ ආවල් ඉස්කෝලේට ගිහිල්ලා මෙහෙම තනතුරක් දැල්ලා මෙන්න මෙහෙම ටිකක් කරලා මෙහෙම කරලා මෙච්චර දේවල් කරලා ඔය ඔක්කොම කරපු බව තියෙන්නේ කොහෙද? තියනවා කියන්න බෑ, නෑ කියන්න බෑ. මේ වර්තමාන මොහොතේ ගොඩගෙන සිතුවිලි මාත්‍රයක් තුල නේද ඒක තියෙන්නේ. එතකොට මම මෙතනින් පස්සේ අහවල් දේවල් ටිකක් කරනවා, මේවා ටිකක් කරනවා. ඒ ටිකත් කොහෙද තියෙන්නේ? මේ මොහොතේ ගොඩනගෙන සිතුවිලි මාත්‍රයක් තුල නේද? එතකොට මේ සම්පූර්ණ අතීතයේම තියෙන්නේ කොහෙද? මේ
සිතුවිලි මාත්‍රය තුල. අනාගතේ කොහෙද තියෙන්නේ? මේ සිතුවිලි මාත්‍රය. ඒකේ තියනවා නැහැ කියන්නත් පුළුවන්ද? ඇයි ආරම්භණයක් නැතුව ඒක ගොඩ නැගෙන්නේ නැහැ. තියනවා කියන්නත් බෑ, නැහැ කියනවා කියන්නත් බෑ. එතකොට මේ සිතුවිලි වර්තමාන මොහොතේ ගොඩ නැගෙන මේ සිතුවිලි මාත්‍රය තුල නේද සම්පූර්ණ අතීතයක් තිබ්බේ. මේ සිතුවිලි මාත්‍රය තුල නේද සම්පූර්ණ අනාගතයක් තියෙන්නේ. එතකොට වර්තමානයේ තියෙන්නේ අතීතයට සාපේක්ෂවද නැද්ද? වර්තමානයේ තියෙන අනාගතයට සාපේක්ෂවද නැද්ද? එතකොට අතීතයක් තියෙන වර්තමානයේ නම් අනාගතයක් තියෙන වර්තමානයේ නම් වර්තමානයක් තියෙන වර්තමානය කියන්නේ මොකද්ද? පණවන්න පුළුවන්ද? විතර කල්පනා කරලා බලන්න පණවන්න පුළුවන්ද කියලා. මේක දකින්නකොට ඔබ දකි යථාර්ථය දකින්න පටන් ගනී. එතකොට දැන් පෙර මම හිටියද කියලා ගන්න පුළුවන්ද අපිට? පෙර මම මෙහෙම හිටියා කියලා ගන්න පුළුවන්ද? ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බැරි තැනකට එනවා. ඇයි ඒ ඔක්කොම තියෙන්නේ මේ වර්තමාන මොහොත සිතුවිලි මාත්‍රයක මතක සටහනක ගොඩනගෙන මේ සිතුවිලි මාත්‍රය තුල තමයි පෙර මම සිටපු බව කරපු ඒවා ඔක්කොම ටික තියෙන්නේ. එතකොට අනාගතේ කරන්න හිතන් ඉන්න ඒවාත් ඔක්කොම තියෙන්නේ මේ සිතුවිලි මාත්‍රය තුලම තමයි. එතකොට මේකෙන් පස්සේ මම මොකද්ද? ඉන්නවද කියලා ගන්න පුළුවන්. අන්න ඕක දකින්නකොට ඔබට තේරෙනවා මේ වර්තමාන ෂණ මාත්‍රයේ විතරයි තියෙන්නේ කියලා. එතකොට මේ වර්තමාන ෂණ මාත්‍රයේදී අන්න මොකද්ද? අපි මේ ගොඩනැගීම මම කරන එකක් නෙමේ ක්‍රියාවලියක් කරා සිද්ධ වෙන එකක්. හරිද? ඇත්තටම මේක කිව්වට කමක් නැහැ. ඔබ තෝරගන්න ඔබයි රොබෝ කෙනෙක්ගේ අතර කිසිම වෙනසක් නැහැ. ඒ රොබෝ කෙනෙකුට අර එන දත්ත ටිකට අනුකූලව අවුට්පුට් එකක් දෙනවා. ඒ විදිහටම තමයි මෙතනත් තියෙන්නේ. ඒ ගොඩනැගිලා තියෙන සංකල්ප ජාලාවට අනුකූලව ගොඩනැගීමක් වෙනවා. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ හරහා ගොඩනැගෙන ඇත්තක් නෙමේ බොරුවක්. මේ සිතක් තුල හිර වෙලා ඉන්න ඇරෙන්න වෙන මොකක්වත් නැහැ. හරිද? එතකොට මේකෙන් අයින් වෙන්න හදනකොටත් ආයි මොකද්ද වෙන්නේ? ආයි මේක ඇතුළට වැටෙනවා. දැන් තේරෙනවද ඇයි මේ නිවන් දකින්නවා කියන කාරණේ අමාරු කියලා? දැන් ඔබට නිවන කිව්වහමත් ආයි ගොඩ නැගෙන්නේ මොකද්ද? දැන් මේ වෙලාවේ නිවන කියනවා. මොකද්ද නිවන කිව්වහමත් ගොඩ නැගෙන්නේ? ආයි සංකල්පයක් ගොඩ නැගෙන්නේ. මේ නිවන කිව්වහම ගොඩ නැගෙන එකත් ඇත්තටම නිවන නෙමෙයි. ඒ සංකල්පයත් ඉක්ම ඒක සංකල්පයක් බව දැනගන්න තැන තමයි ඔබ නිවන ඔබට ස්පර්ශ වෙන්න පටන් ගන්න. ඉතින් මේකෙන් අර අතමිදෙන්න උත්සාහ කරනකොටත් ආයි කැරකිලා මෙතන තමයි වැටෙන්නේ. මේක පිහිටා සිටියාමත් ආයි මෙතන තමයි වැටෙන්නේ. එහෙනම් දෙයියනේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ? අහන්නකෝ. කොහොමද ගැලවෙන්නේ? හරි. එක උපමා කතාවකින් මේක විස්තර කරන්න. මේක ලේසි නෑ මේ කාරණෙන් ගැලවෙන්නේ. ඒකට ඔබට නිරන්තර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඕනේ. හරිද? සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්මයේ හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය නිවැරදි ගුරුවරයෙක් හම්බෙලා මේ කාරණා ටික අන්න තෝරගෙන යනකොට ලියාගෙන යනකොට ඔන්න ලිහි යනවා. හරිද? හැබැයි හරියට තෝරගත්තොත් ඉතින් එතනින්ම ලිහි යනවා. හැබැයි මේක නැවත නැවතත් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න මේ කාරණේ තව තවත් එන්න. දැන් මේ අද කියන එක ඔබ තව සති දෙකක් යනකොට තවත් වෙලා තවත් ප්‍රශ්න ගැටලු ටිකක් එයි. හරිද? එතකොට මේක ලිහියයි. ඊළඟ කාරණේ තමයි මේ ඔක්කොම ටික දැන් ගැලවෙන්නේ කොහොමද කියන එකට එක උපමා කතාවකින් මේක කියලා මම තෝරලා දෙන්නම්. එතකොට ඔබට මේක පැහැදිලි වෙයි. හිතන්න. මේක ඔබ පොඩි කාලේ කතන්දරයක් අහලා ඇති. මේ දැන් කාලේ අපේ පුංචි පුතාලා දුවලා නම් ඔය කතන්දර අහලා නැතුව ඇති. මේ කතාවක් තියෙනවා. හාවෙක් ඉන්නවා මේ කැලේක නිදාගෙන. මේ හාව නිදා ගන්න ඉන්න තැන තියෙනවා තල්ලත්තා. මේ තල්ලත්තට වැටෙනවා මොකද්ද? බෙලි ගෙඩියක්. මේ තල්ලත්තට බෙලි ගෙඩියක් වැටෙන ගමන් හාව ගැස්සිලා හැරෙනවා. ගැස්සිලා හැරිලා ගමන් හාව හිතනවා මොකද්ද? ලෝකේ පෙරලීගෙන එනවෝ කියලා. මොකද කරන්නේ? හාව දුවනවද නැද්ද? හාව දුවන්න පටන් ගන්නවා. ලෝකේ පෙරලීගෙන එනෝ කියලා මේ හාව දුවන්න පටන් ගන්නවා. හරිද? දැන් මේ හාව දුවගෙන යනකොට හාව පිටිපස්සෙන් කවුද දුවන්න පටන් ගන්නේ? දැන් ආව පිටිපස්සේ ඊට පස්සේ මූවා කොටියා ඔය ඔක්කොම තියෙන කැලේ ඉන්න සතු ටික ඔක්කොම දුවනවද නැද්ද? හරි. ඕම දුවන අතරේ එක ප්‍රඥාවන්ත සතෙක් අනිත් පැත්ත හැරෙනවා. බය නැති සතෙක්. එයා හැරෙනවා අනිත් පැත්ත. අනිත් ඔක්කොම බයගුල්ලෝ. එක ප්‍රඥාවන්ත බය නැති සතෙක් අනිත් පැත්ත හැරෙනවා. යනවා මොකද්ද? ලෝකේ පෙරළුණා කියන තැනට.
ලෝක පෙරලීම පටන් ගත්තා කියන තැනට ගිහිල්ලා බලනකොට මොකද්ද තිබුණේ? එතන ලෝකයක් තිබ්බද? නෑනේ. ඇයි? ලෝකෙ කොහෙද තිබුණේ? අර හාවගේ හිත තුල පහළ වෙලා ඊට පස්සේ අනිත් සත්තුන්ගේ හිත තුල පහළ වෙච්ච ලෝකයක් මිසක් ඇත්තටම තිබ්බ ලෝකයක්ද? නෑ. ඇත්තටම තිබ්බ ලෝකයක් නෙමෙයි. පැහැදිලි. මෙන්න මේ පොඩි කාරණේ ඔබ තෝරගත්තා නම් මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. හරි. හැම වෙලාවෙම මොකද්ද වෙන්නේ? අහක යන තල්ලත්තට මොකද වෙන්නේ? බෙලි ගෙඩි වැටෙනවද නැද්ද? අහක යන තල්ලතු වලට බෙලි ගෙඩි වැටෙන පාරයක් වාසා ඔබට ලෝකයක් පහළ වෙනවද නැද්ද? පැහැදිලි. අන්න ලෝකයක් පහළ වෙනවා, සිතක් පහළ වෙනවා, මම පහළ වෙනවා. දැන් මේ විදිහට ලෝකේ පහළ වෙනකොට ලෝකේ පෙරලෙනෝ කියලා දුවන්න සතෙක් පහළ වෙනවද නැද්ද? කවුද මේ සතා? මම පහළ වෙනවා. මම පහළ වෙලා ඊට පස්සේ කඩාගෙන බිඳගෙන දුවනවද නැද්ද? ඒ දුවන අය පිටිපස්සෙන් අනිත් අය දුවනවද නැද්ද? මේක කියනවා අනුසෝතගාමී වැඩපිළිවෙල කියලා. වචන නම් ඕනි නෑ. ඕක තමයි ලෝක වැඩපිළිවෙල. අන්න හිතහයිය තියෙන බය නැති ප්‍රඥාවන්තයෝ ඔහොම දුවන්නේ නැහැ. මොකද කරන්නේ? එහෙම ටික කාලයක් දිවුවත් එක තැනකදී නැවතිලා ආයි මොකද කරන්නේ? හැරෙන්න පටන් ගන්නවා. දැන් ඒ වගේ අන්න හැරිලා මේ පැත්තට එනවා. මේ අවිද්‍යාවේ ස්වභාවය තමයි හැම වෙලාවෙම මොකද්ද? උත්තරයක් හොයන එක. මේ ගොඩනැගිච්ච ලෝකයේ බොරුවක් කියලා නොදැන උත්තරයක් හොයන එක. හරිද? හිතන්න ඔබට ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. ඔබට දුකක් ගොඩනැගෙනවා. මේ ප්‍රශ්නයක් ගොඩනැගිච්ච ගමන් අපි ඉක්මනට උත්තරයක් හොයනවද නැද්ද? ඉක්මනට මොකද කරන්න ඕනේ? උත්තරයක් හොයනවා. දුකක් ගොඩනැගිච්ච ගමන් මොකද කරන්නේ? දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවද නැද්ද? උත්සාහ කරනව නේද? මේක වෙන්නේ අවිද්‍යාවෙන්. ප්‍රශ්නයක් ආවම උත්තරයක් හොයන්න. දුකක් ආවම දුකෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. හැබැයි යථාර්ථය දැකලා මොකද්ද කරන්න ඕන? ඒ ගොඩ නැගිච්ච ප්‍රශ්නේ, ඒ ගොඩ නැගිච්ච දුක අර උත්තර හොයන්න අර ලෝකෙ පෙරලෙනෝ කියලා කඩාගෙන විදගෙන දුවන්නේ නෑ ප්‍රඥාවන්තයෝ. අනිත් පැත්ත හැල්ල බලනකොට තේරෙනවා ඒ ප්‍රශ්නය ගොඩ නැගිලා දුන්න සිත දකින්නවා. තල්ලත්තට බෙලි ගෙඩිය වැටිච්ච තැනට ගිහිල්ලා බලනවා. සිත බලනවා. ඒ දුක ගොඩ නැගිච්ච සිත බලනවා. ඒ ප්‍රශ්නේ ගොඩ නැගිච්ච සිත, දුක ගොඩ නැගිච්ච සිත දිහා බැලුවන් පස්සේ එතන මොකද්ද තියෙන්නේ? තිබිච්ච ලෝකයක්ද මේ? තිබිච්ච ලෝකයක්ද? පෙරලෙන ලෝකයක් තිබිලා තියෙනවද එතන? පෙරලෙන්න ලෝකයක් තිබිලත් නැහැ. තිබිච්ච ලෝකයක්ුත් නෙමෙයි. ඒක මනං කල්පිතව හටගත්තු ලෝකයක්. ඒක හරහා පහළ වෙච්ච සතාත් හිටපු සතෙක්ද? හිටපු සතෙකුත් නෙමෙයි. ඒකත් මනං කල්පිතව පහළ වෙච්ච එකක්. ඒක තුල තියෙන ප්‍රෝඩාව, බොරුව, මුලාව දකින්න. ප්‍රෝඩාව, මුලාව, බොරුව දකින්න මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ප්‍රෝඩාව, මුලාව දකින්න. දැන් අපි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවද? ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. තියාගන්න උත්සාහ කරනවා. තියාගන්න උත්සාහ කරන්නේත් නැහැ. අන්න ප්‍රෝඩාව, මුලාව දකින්න මොකද වෙන්නේ? ඉබේම නිදහස් වෙලා යනවද නැද්ද? එතකොට මේ නිවන කියන්නේ මේ අනාගතයට කරන ආයෝජනයක්. එහෙම නෙමෙයි යා. ඒක ඔබ හොඳට තෝරගන්න. දැන් මම ඔබෙන් මෙහෙම ඇහුවොත් කවුරු හරි කෙනෙක් ඔබෙන් ලක්ෂ 20ක් විතර ඉල්ලනවා. ඉල්ලලා කියන මම මේක ලබන ආත්මෙ දෙන්න. නැත්නම් ලක්ෂ 20ක් විතර ඉල්ලලා එයා කියනවා මම මේක මෛත්‍රී බුද්ධ ශාසනයේ කාලේ දෙන්න කියලා කිව්වොත් ඔබ ලක්ෂ 20 දෙනවද? නෑ නේද? එහෙම එකක් නෙමෙයි මේක. මේ මොහොතේ ඔබ දකින්න ප්‍රමාණයට මේ මොහොතේ නිදහස් වෙන එක. ඒ පස්සිකයි කිව්වේ ඒකයි. මේ මොහොතට දකින්නකොට මේ මොහොතේ යමක් අවබෝධ වුණා නම් ඒ ප්‍රමාණයට ඔබ නිදහස් වෙනවා. ඒකයි නිවන කියන්නේ. ඉතින් අර පහළ වෙච්ච අර සිත තුළ තියෙන ප්‍රෝඩාව, වංචාකාරී ස්වභාවය, අර ඇත්ත යථා ස්වභාවය මිරිගුව දැක්කනම් ප්‍රශ්නෙට පනින්නේ නැතුව, උත්තර හොයන්න යන්නේ නැතුව අරක දකින්නකොට මොකද වෙන්නේ?
නොදැනවත් ඔබේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්න එක හරියට දැක්කන. ටික දවසක් කරලා බලන්න. හරි. හරි. නැත්නම් ඉතින් අවසන් කරන්නම් එක්තරා කාරණයකින් කියලා අවසන් කරන්න. දැන් අවසන් කරනවා කියලා කීප වතාවක් කිව්වා. හරි. හැබැයි ඉතින් මේ ටික ආයි ඔබ මායි හම්බෙයිද දන්නෙත් නැහැ. අවසාන වතාවට එකක් කියලා යන්න. එතකොට අල්ලගන්න කෙනෙකුට එතනින් එහාට අල්ලගෙන යන්න පුළුවන්. හරි. හිතන්න ඔබ රැයට හීන දකින්නවනේ. දැන් රැයට හීනේ දැක්කන් පස්සේ දැන් මේ හීනේද එක එක තැන් වලට යනවා නේද? ඒ තැන් කෝ? හීනේදී හම්බෙච්ච අය කෝ? හීනේදී ගත වෙච්ච කාලය කෝ? හීනේ හැතල හිටපො මම කෝ? කියන්න බෑ නේද මොකක්වත්? පණවන්න බෑ නේද? හරි. දැන් ඊයේ දවසේදී ගිය තැන් ටික, ඊයේ දවසේදී හම්බෙච්ච පුද්ගලයෝ ටික, ඊයේ දවසේදී ගත වෙච්ච කාලය, ඊයේ දවසේදී වෙච්ච සිදුවීම් ටික, ඊයේ දවසේ හිටපු මම මොකද හිතන්න වෙන්නේ ඒක? ඒකයි අර හීනේ අතර වෙනසක් තියෙනවද? පැහැදිලිද? එතකොට මේ මොහොතට කලින් සම්පූර්ණ අතීතයේම ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? එතකොට මේ මොහොතට කලින් වෙච්ච සම්පූර්ණ අතීතයයි අර හීනේ අතර තියෙන වෙනස මොකද්ද? වෙනසක් නැහැ නේද? එතකොට මේ වර්තමාන මොහොතේ ඔබ දකින්නේ, ඇහින්නේ, පෙනෙන්නේ වර්තමානයේද එහෙම නැත්නම් අතීත මතක සටහන් ටිකක් ඔස්සේ ගොඩ නැගිල්ල දුන්න එකක්ද? එතකොට වර්තමාන මොහොතේ ඔබ සිටින්නේ මේ හීනේ තුලමයි නේද? පැහැදිලිද? වර්තමාන මොහොතේ තියෙන්නේ මොකද්ද? හීනය තුලමයි. දැන් හීනේ අතරමැදදී දැනගත්තොත් මේ දකින්නේ හීනයක් කියලා. තවදුරටත් හීනෙන් බය වෙන එක වෙනවද නැද්ද? අන්න ඒක තෝරගන්න. මේ කියපු කාරණා වලට ඔබෙන් තමයි නිර්වාණය පවතින්නේ. මේ අද මං කියපු ඒවා උපමා විදියට ගන්න. මේ වචන වල පිහිටා සිටින්න එපා. මේ කියපු ඒවා නිකන් ආධාරකයක් විදියට ගන්න. මොකද යමක් අර අපි අර කිව්වොත් ලුණු කාපු කෙනෙකුට ඒ ලුණු වල රස වචන වලට ගොඩනගලා කියන්න පුළුවන්ද තව කෙනෙකුට? ලුණු කාපු නැති පිරිසකට බෑ. ඒ වගේ මේ නිර්වාණය ගැන කියන කාරණේ වචන වලට නගන තැනම ඒ ගොඩනැගෙන වචන මේ නිර්වාණය නෙමෙයි. මොකද මේ වචන සාපේක්ෂයි. මේ වචන කියන්නේ ප්‍රඥප්ති. මේ වචන කියන්නේ සම්මුතීන් ගොඩක් විතරයි. මේ වචන තුල නිර්වාණය නෑ. මේ උපමා තුල නිර්වාණය නෑ. ඒක තමයි කිව්වේ වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා. වචන අල්ලගෙන දැඟලුවට දිව්වට කවදාවත් ඔබට නිර්වාණය ලැබෙන්නේ නැහැ. ඒ නිර්වාණය හොයන අය නෙමෙයි. ඒකට මේ වචන පිටිපස්සෙන් තියෙන අන්න වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා මේ කාරණේ තෝරගෙන මේ කාරණේ මං කියපු එක වචනයකවත් පිහිටා සිටින්නේ නැතුව ඒ වචන පිටිපස්සෙන් තියෙන කාරණේ අල්ලගෙන මේ දුකෙන් නිදහස් වෙන්න ඔබ දක්ෂ වෙන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව ඔබ සිළු දෙනාටම පහළ වේවා. හොඳයි එහෙනම් සාදුකාරය දෙන්න සිළු දෙනාම. හොඳයි එහෙනම් සිළු දෙනාම චේතනා පිහිටව ගන්නට ඕනි. අද දිනේදී මේ උතුම් වූ පින්කමක් සිද්ධ කරන්නට යෙදුනා. මේ ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරන්නට යෙදුනා. මේන් අද මේ ස්ථානයට පැමිණිලා මට කලින් ඔබ යම්සි අවබෝධයක් තිබුණා නම් මේ මොහොත වෙනකොට ඒ අවබෝධය යම්සි වැඩිවීමක් වෙලා තියෙනවා නම් ඒ වැඩිවීමෙන් යම්සි කුසලයක් ජනිත වුණා නම් ඒ ජනිත වූ සීල කුසල් මීට වසර 4කට පෙරෙන් පරලෝ සැපත් එච්.එම්. චන්දසේන මහතාත් ඒ වගේම ඥානා චන්දසේන මෑණියනුත් පියන්ත හේවා මද්දුම සහෝදරයා ඇන ත්‍රිටිගහපොළ මෑණියන් ඇතුළු ඔබ නමින් අප නමින් සිටිනා වූ සීල සතර වර්ගයේ ඥාති පිරිසත් සියලු ලෝක සීල සත්‍යයන්ටත් මේ සියල්ල කියන්නේ මේ සිතුවිලි මාත්‍රයක පහළ වෙන මිරිගුවක් බව කියන අවබෝධය ලැබේවා. ලෝකේ කියන්නේ මේ සිතුවිලි මාත්‍රයක් තුළ පහළ වෙන මිරිගුවක් මායාවක් බව අවබෝධය ලැබේවා. ලෝකේ කියන්නේ මේ සිතම බව අවබෝධයටපත් වේවා. මොහොතක් පාසා මම ගොඩනැගිලා සත්තත්වයට පත්වන්නා වූ ඒ සත්තත්ව වැඩපිළිවෙලින් අත මිදේවා. සියලු ලෝක සියලු සත්‍යයම නිවනින්ම සැනසෙත්වා කියලා අදිෂ්ඨාන තබලා තුන් අතාව සාදුකාර දෙන්න.